Great. අයිබෝන් ඔබ සැමට ගෝලීය LTTA ගෝලීය LTTA නව ප්‍රවණතා සහ අපගේ කාර්යභාරය යන මෙයින් පවත්වනු ලබන මෙම සම්මන්ත්‍රණයට සහභාගී වන ඔබ සැම මා එහි සංවිධායකවරුන් වන එංගලන්තයේ ලන්ඩන් ඉනිෂියටිව් කැනඩාවේ ඔන්ටේරියෝහි පොලිසි රිසර්ච් සෙන්ටර් Federation of Expatriate Sri Lankans Global Sri Lankan Forum UK යන සංවිධාන වෙනුවෙන් ගෞරවයෙන් පිළිගන්නවා. මම රනිල් ජයනිත්ති ස්විට්සර්ලන්තයේ සිට. ලොව වටා විහිදුණු LTT සමාජිකයන් එම රටවල සිට ශ්‍රී ලංකා රාජ්‍යයට එරෙහිව කරගෙන යන ක්‍රියාකාරකම් දිනෙන් දින වර්ධනය වෙමින් පවතිනවා. Transnational Government of Tamil Eelam TGTE, Global Tamil Forum GTF ආදී නම් වලින් මොවුන් පෙනී සිටිනවා. එංගලන්තය තුළ LTT තහනම ඉවත් කර ගැනීමට ඔවුන් විසින් දරන ලද උත්සාහය අද වන විට අඩ වශයෙන් සාර්ථක වෙලා තියෙනවා. රණවිරුවන් කොටු කිරීමට මොවුන් විසින් කැනඩා මහරජයට ඉදිරිපත් කරන ලද යෝජනාව පරාජය කිරීමට කැනඩාවේ වෙසෙන ශ්‍රී ලාංකික දේශප්‍රේමීන්ට මේ වන විට හැකි වෙලා තිබෙනවා. මේ අතර සිංහලයන් විසින් දෙමළ ජනතාව සමූහල ඝාතනය කළා යන බොරුව කැනඩාව තුළ ජනගත කිරීම සඳහා කැනඩාවේ ඔන්ටේරියෝ පාර්ලිමේන්තුවට බිල් 104 නම් පනතක් ඉදිරිපත් කරලා තියෙනවා. මේ පිළිබඳව ඔබ සංවේදීද? දේශප්‍රේමී රජයක් පිහිටුවා ගත්තා කියලා සියලු දේ රජයට බාර දීලා ඉඳීම හරිද? මට සුළුදක් ඔබට පෙන්වන්නට අවසර දෙන්න. මෙම සම්මන්ත්‍රණයේ මුළු කාලය පැයකමාරයි. එක කතිකයෙකුට අද විනාඩි 15ක 20ක විතර කාලයක් ඉතිරි අයින් කරලා තියෙනවා. ඉතිරි කාලය ප්‍රශ්න සහ උත්තර සඳහා වෙන් වෙනවා. විද්වත් මණ්ඩලයට යොමු කළ යුතු ප්‍රශ්න ඔබට තියෙනවා නම් ඒවා මේ පහළ තියෙන Q&A කියන කොටුවට යොමු කරන්න. අද විද්වත් මඩුල්ල ලෙසට සහභාගී වෙනවා එංගලන්තයේ ලන්ඩන් ඉනිෂියටිව් සංවිධානයේ කැඳවුම්කරු නීතිඥ ජයරාජ් පලියවඩන මැතිතුමා, කැනඩාවේ ඔන්ටේරියෝ ප්‍රතිපත්ති පර්යේෂණ කේන්ද්‍රයේ මහාචාර්ය නෙවිල් හේවගේ මැතිතුමා, විශේෂ අමුත්තෙක් ලෙස මෙම වැඩසටහනට සහභාගී වෙනවා ශ්‍රී ලංකාවේ හිටපු යුද හමුදාපති ජෙනරාල් දයාරත්නායක මැතිතුමා. අයිබෝවන් මහත්වරුනි. අයිබෝවන්. කතිකයින්ට වේදිකාවට ආරාධනය කිරීමට පෙර යමක් ඔබට පෙන්වීමට මට අවසර දෙන්න. මේ තියෙන්නේ 2013 වසරේදී එංගලන්තයේ Channel 4 ආයතනය විසින් ඔවුන්ගේ No Fire Zone චිත්‍රපටිය ස්විට්සර්ලන්තයේදී පෙන්වපු අවස්ථාවේදී ඔවුන් විසින් එතන නිකුත් කරන ලද පත්‍රිකාව. මේ පත්‍රිකාවේ මෙහෙම කතන්දරයක් සඳහන් වෙනවා මේකේ පිටිපස්ස පැත්තේ. ඒකේ කියනවා උතුරු නැගෙනහිර පළාත් දෙමළ ජනතාවගේ නිජබිම්. එංගලන්තකාරයෝ ඇවිල්ලා ඒක අල්ලගත්තා. ඔවුන් යනකොට ඒ කොටස සිංහලයන්ට දීලා ගියා. සිංහලයන්ගෙන් අපිට හැමදාමත් අටන් තේට්ටම් කම් වෙනවා. මේක නැවත දිනා ගන්න අපේ නායකතුමා ලොකු සටනක් කළා. ඔහුව මරා දැම්මා. යුද්ධය ඉවරයි, සටන ඉවර නෑ. අපේ රට අපිට දිනා දෙන ලෙස ජාත්‍යන්තරයේ නායකයන්ගෙන් අප ඉල්ලා සිටිනවා. යුද්ධ ඉවරයි, සටන ඉවර නෑ. එංගලන්තයේ වෙන්නේ මොනවද? කැනඩාවේ වෙන්නේ මොනවද? මේ යන්නේ මෙන්න මේ පාරේ යුද්ධ ඉවරයි, සටන ඉවර නෑ කියන තේමාව ඔස්සේ. හොඳයි. එහෙනම් මම අපේ මුල්ම කතිකයා ඔබට හඳුන්වා දෙනවා. ඔහු නීතිඥ ජයරාජ් පලියවඩන මැතිතුමා. නීතිඥ පලියවඩන පහුගිය කාලය තුල ජිනීවා මෙහෙයුමේදී විශාල කාර්යභාරයක් කළා. මානව හිමිකම් කොමිසම තුල 90-second speeches, written submissions, side events ඔහු විසින් සංවිධානය කළා. කොමිසමෙන් පිට උද්ඝෝෂණ ව්‍යාපාර ප්‍රදර්ශන පැවැත්වුවා. මට මතකයි එංගලන්තයේ සිට මේ පෝස්ටර් print කරගෙන සූට්කේස් එකේ දාගෙන ප්ලේන් එකේ ඇවිත් ජිනීවා වැවගාව ඒවා සකස් කරලා තමයි මේ ප්‍රදර්ශන පැවැත්වුවේ. නීතිඥ පලියවඩන මැතිතුමා අධ්‍යාපනය ලැබුවේ කොළඹ තර්ස්ටන් විද්‍යාලයෙන්. නීතිඥයෙක් ලෙස සුදුකම් ලැබූ ඒ මහතා ශ්‍රී ලංකාවේ නීතිඥයෙක් හැටියට කටයුතු කිරීමෙන් අනතුරුව දැන් අද එංගලන්තයේ නීතිඥයෙක් ලෙසට කටයුතු කරනවා. කලක් ඔහු ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ වෘත්තීය සමිතියේ ලේකම්වරයා සහ සභාපතිවරයාද වුණා. පසුගියදා එංගලන්තය තුළ LTT තහනම ඉවත් කිරීම
ඒ තීරණය ඇති වූ අවස්ථාවේදී වහාම ක්‍රියාත්මක වී කැනඩාවේ නෙවිල් හේවගේ මැතිතුමාත් සමග එම තහනම ඉවත් නොකළ යුතු ඇයි දැයි කියන වගට කරුණුකාරණා ඉදිරිපත් කරලා එංගලන්තයේ ස්වදේශ කටයුතු අමාත්‍යාංශයට විද්වත් ලිපිගොනුවක් ඉදිරිපත් කිරීමට මේ නෙවිල් මේ නීතිඥ පලිවර්ණ මැතිතුමා නෙවිල් හේවගේ මැතිතුමාත් එක්ක කටයුතු කරා. එහෙනම් පලිවර්ණ මැතිතුමනි වේදිකාව ඔබට. ස්තුතියි රනිල්, ලොකු දීර්ඝ විස්තරයක්. අතරම එච්චරම දීර්ඝ විස්තරයක් නම් බලාපොරොත්තු වෙන්නේ නැහැ. නමුත් කරන වැඩනේ කියලා තිබුණෙත් ඒක ප්‍රශ්නයක් නැහැ. මම කෙලින්ම මාතෘකාව මගේ කතාවට අදාළ කාරණයෙන් පටන් ගන්නම්. කෙලින්ම කතාවට යන්නම්. මගේ ක්ලාස් එක හොයාගන්න ඕන පුළුවන්. ඒක පේන්නේ නැහැ, කමන්න. නොවැම්බර් අපි දැක්කා මේ නොවැම්බර් 26 වෙනිදා සහ 27 වෙනිදා LTT ත්‍රස්තවාදීන් ඔවුන්ගේ ප්‍රභාකරන්ගේ උපන්දිනයත් එක්ක මහවීර් දිනය සමරනවා. මේ පහුගිය දවස්වල අපි දැක්කා ප්‍රභාකරන්ගේ අඩි 6ක පින්තූරයක් වෙම්ලි කියන නගරේ, මේ එංගලන්තයේ ලන්ඩන් වල වෙම්ලි කියන නගරේ ප්‍රදර්ශනය කරනවා මහා පාර මැද්දේ. ඒ වගේම වෙස්ට්මිනිස්ටර් පාර්ලිමේන්තුව ඉස්සරහ පිට අපි දැක්කා ඔවුන් ආලෝක සංදර්ශනයක් පවත්වනවා කියලා ටැමිල් ගාඩියන් එකේ අපි දැක්කා. ඒ විස්තර දාලා තිනවා. අපේ ශ්‍රී ලාංකිකයින් මේ ගැන බොහොම කලබල වෙලා තිබුණා. ඒක සාධාරණයි. ඒ වගේම මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ කොමසාරිත් කාර්යාලයත් එංගලන්තයේ ශ්‍රී ලාංකික ප්‍රජාවත් මෙට්‍රොපොලිටන් පොලිසියට පැමිණිලි කළා. ඒ වුණා පොලිසියේ ත්‍රස්තවාදී විමර්ශන ඒකකය, ඒ කියන්නේ SR15 කියන මේ යුනිට් එක ඇවිල්ලා 26 වෙනිදා. ඒ කියන්නේ ඇත්තටම ප්‍රභාකරන්ගේ නියම උපන්දිනයේ දවසේම මේ කටවුට් එක ගලවලා ඉවත් කළා. මෙතනදී මම මේ ගැන මේ කතා කරන්නට යන්නේ. මෙතනදී සැලකිල්ලට ගත යුතු කරුණු දෙකක් තියෙනවා මේ සිද්ධිය සම්බන්ධයෙන්. එකක් තමයි මෙච්චර කාලයක් මහපාරේ ප්‍රභාකරන්ගේ අඩි 6ක කටවුට් එංගලන්තේ ගහපු නැති මේ LTT හිතවාදීන් මෙවර මේ මහපාර ආයනේ ත්‍රස්තවාදී නායකයාගේ පින්තූරේ අඩි 6ක පින්තූරයක් එල්ලුවේ ඇයි කියන කාරණය. අනික මේ ගැන පැමිණිලි කළාම පොලිසියෙන් වහාම ඇවිල්ලා ඒව ඉවත් කළේ ඇයි කියන කාරණය. පළවෙනි කාරණයට හේතුව තමයි මේ මෑතකදී LTT තහනම ඉවත් කිරීමට දුන්නු නඩ තීන්දුව සම්බන්ධයෙන් LTT හිතවාදීන්ට ඇති වෙලා තියෙන වැරදි අවබෝධය. ඒක තමයි මගේ අදහස. ඔවුන් හිතනවා දැන් තහනම ඉවරයි, Tamanට ඕනම දෙයක් කරන්නට පුළුවන්. ඒ වගේ අදහසක තමයි ඔවුන් ඉන්නේ. ඇත්තටම ඇත්ත කතාව ඒක නෙමෙයි. මේ ඇත්ත කතාව කියන්නට තමයි මම මේ අවස්ථාවක් කරගන්නේ. කාලෙන් කාලයට අපි දන්නවා විවිධාකාර ක්‍රමෝපායන් යොදාගෙන තමන්ගේ අභිමතාර්ථයන් මුදුන්පත් කරගන්න ඔවුන් යම් උත්සාහයන් දරනවා. මේ LTT තහනම ඉවත් කිරීමේ සටන තමයි ඒ වගේ එක උත්සාහයක්. අනික තමයි අපි දකින තවත් ප්‍රධානම තර්ජනයක් අපි දකින දෙයක් තමයි මේ දෙමළ ජනතාව ශ්‍රී ලංකාව විසින් ශ්‍රී ලංකන් හමුදාව විසින් සමූල ඝාතනය කළයි කියලා මේ පාසල් විෂය නිර්දේශයට ඒක ඇතුළත් කරන්නට හදන බිල් 104 කියන මේ ඔන්ටාරියෝ කැනඩාවේ ඔන්ටාරියෝ පාර්ලිමේන්තුවට ගෙනවෙත් තිබෙන යෝජනාව. අපි දන්නවා මේ මොනවා කළත් අපි උතුරු නැගෙනහිර දෙන්නේ නැහැ. ඒක ඉරහඳ පවතින තාක්කල් සක්සුදක්සේ පැහැදිලි. ඒක තමයි අපේ ලංකාවේ ස්ථාවරය. අපි නිතරම ඒ ගැන දැනුවත් වෙලා ඉන්නවා. හැබැයි මේ ජාත්‍යන්තරය තුළ ක්‍රියාත්මක වෙන ක්‍රියාකාරකම් අපිට සුළු වශයෙන් සුළු කොට සලකන්නට බෑ. ඒකට හේතුව තමයි අපි ඉන්ක්ලූසිව් රටක් නෙමෙයි. කියන්නේ අපිට තනියම ස්වයං පෝෂිත වෙලා තනියම ජීවත් වෙන්න පුළුවන් විශ්ව ලෝකයක නෙමෙයි අපි දැන් ජීවත් වෙන්නේ. අපි දැන් ඔය කියන විදිහට විශ්ව ගම්මානයක ජීවත් වෙන්නේ. අපිට අනිත් රටවල් අතර අපේ නම්බුව තියාගෙන ඒ වගේම අපේ අනන්‍යතාවය තියාගෙන අපි අනිත් රටවල් සමග සහසම්බන්ධතාවයෙන් කටයුතු කරන්නට විරුද්ධ වෙන වකවානුවක තමයි අපි ඉන්නේ. ඒ නිසා මේ ජාත්‍යන්තරය විසින් අපට විරුද්ධව ගෙන යන හැම දෙයක්ම හැම බලවේගයක්ම හැම චෝදනාවක්ම කුමන හෝ ආකාරයකින් කෙලින්ම සමහරලාට වක්‍රාකාරයෙන් අපිට බලපානවා. ඉතින් අපි බලමු දැන් මේ LTT තහනම ඉවත් කිරීම සම්බන්ධ මේ ප්‍රශ්නය ගත්තාම මේ LTT තහන ඉවත් කිරීම සම්බන්ධ උත්සාහය මොකක්ද කියලා. මේ සම්බන්ධයෙන් මම කතා කරන්න බලාපොරොත්තු වෙන මේ අවස්ථාවේ මේ තහනම සම්බන්ධයෙන් දුන්නාය කියන නඩු තීන්දුව මොකක්ද? මේ නඩු තීන්දුවේ වර්තමාන තත්ත්වය, මේ තීන්දුවේ මොනවද කියලා තියෙන්නේ, මේ තීන්දුවට අනුව මෙවන විටත් තහනම ඉවත් කරලාද, මේ නඩුව සම්බන්ධයෙන් තව මොනවද අපිට කරන්නට තියෙන්නේ, ඒ වගේම
මේ තහනම ඉවත් කරවාගෙන ඔවුන් සාක්ෂාත් කරගන්න බලාපොරොත්තු වන පරමාර්ථයන් මොනවද කියන කාරණා සම්බන්ධයෙන්. මුලින්ම අපි බලමු LTT තහනම සම්බන්ධයෙන් දුන්නාය කියන මේ නඩු තීන්දුව මොකක්ද කියලා. අපි බොහෝ දෙනෙක් දන්නා විදිහට LTT සංවිධානය ලංකාවේ තහනම්. ඒ වගේම ශ්‍රී ලංකාවේ පමණක් නෙමෙයි ඉන්දියාව, එක්සත් ජනපදය, කැනඩාව, එංගලන්තය ඇතුළු රටවල් 30කම තහනම් සංවිධානයක්. 2001 දී LTT තහනම් සංවිධානයක් ලෙස එංගලන්තයේ තහනම් කරන ලද සංවිධාන ලයිස්තුවට ඇතුළත් කරනු ලැබුවා. මේ හා සම්බන්ධ නීතිමය ප්‍රතිපාදන වලට අනුව එලෙස තහනම් කරන ලද සංවිධානයක් Tamanගේ එකී තහනම ඉවත් කරවා ගැනීම සඳහා ඉල්ලුම් කිරීමේ හැකියාවක් තිබෙනවා. ඒ ඉල්ලීම කරන්නේ රාජ්‍ය ලේකම්වරියගෙන්. ඒ රාජ්‍ය ලේකම්වරිය කියලා කියන්නේ එංගලන්තයේ ඉන්න ස්වදේශ කටයුතු අමාත්‍යවරිය. එවන් ඉල්ලීමක් ලැබුණාම ඒ ගැන කරුණු සොයා බලලා ඒ තහනම ඉවත් කරනවද එහෙම නැත්නම් ඒ තහනම තවදුරටත් පවත්වාගෙන යනවද කියන තීරණය කිරීමේ බලය රාජ්‍ය ලේකම්වරියට තිබෙනවා. එතකොට දැනට ඉන්න රාජ්‍ය ලේකම්වරිය තමයි ප්‍රීති පටේල්. අපි රාජ්‍ය ලේකම්වරියට බලය තියෙනවා. ඒකට ඇත්තටම රාජ්‍ය ලේකම්වරිය විසින් නෙමෙයි ඒක තීන්දුව ගන්නේ. අයත් සමග ඉන්න ඇගේ අමාත්‍යාංශය විසින්. ඒ අනුව 2018 දී LTT තහනම ඉවත් කරවා ගැනීම සඳහා මේ TGTE ඒ කියන්නේ Transitional Government of Tamil Eelam කියන සංවිධානයේ සංවිධායකත්වයෙන් මෙහෙයවනු ලැබූ 5 දෙනෙකු විසින් ඉල්ලීමක් කරනවා. එතකොට මේ නඩු තීන්දුවේ ඒක සඳහන් වෙන්නේ ආරුමුගම් සහ අදර්ස් කියලා. එතකොට ඒගොල්ලන්ගේ නම් වුණත් අපිට දැනගන්නට හැකියාවක් නැහැ. ඒවා ඔක්කොම සංගවා තබලා තමයි තියෙන්නේ. එතකොට 2009 මාර්තු මාසයේදී රාජ්‍ය ලේකම්වරිය විසින් මේ LTT හිතවාදීන්ගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කරනවා. එතකොට මේ හා සම්බන්ධ නීතිමය ප්‍රතිපාදන වලට අනුව රාජ්‍ය ලේකම්වරිය විසින් මේ විදිය ප්‍රතික්ෂේප කිරීමක් කරනු ලැබුව විට එකී තීරණයට එරෙහිව අපීල් එකක් කිරීමේ හැකියාවක් තියෙනවා. ඒ සඳහා විශේෂයෙන්ම පිටුවා තිබෙන අභියාචනා කොමිසමට පැමිණිල්ලක් කරන්නට පුළුවන්. මේ පැමිණිලි කරන අභියාචනා කොමිසම තමයි අපි කියන්නේ Proscribed Organizations Appeal Commission කියලා. එතකොට ඒ ප්‍රතික්ෂේප කිරීමට විරුද්ධව ඉදිරිපත් කරනු ලැබූ අපීල් එකේ තීන්දුව තමයි මේ ඔක්තෝබර් 21 වෙනිදා මේ කොමිසමෙන් ප්‍රකාශයට පත් කරනු ලැබුවේ. එතකොට අපි දැන් බලමු මේ තීන්දුවෙන් කියන්නේ මොනවද කියලා. මේ තීන්දුවට අනුව අභ්‍යාචනය පිළි අරගෙන තිබෙනවා. මේ තීන්දුවේ මූලිකවම කියා තිබෙන්නේ තහනම ඉවත් නොකිරීමට රජය එනම් රාජ්‍ය ලේකම්වරිය මූලිකවම ගත් තීරණය වැරදි සහගත බවයි. විශේෂයෙන්ම දක්වා තිබෙන්නේ මේ තහනම දිගටම පවත්වා ගත යුතුයි නිගමනයකට පැමිණීමේදී රාජ්‍ය ලේකම්වරිය විසින් අනුගමනය කරන ලද කාර්යපටිපාටියේ දෝෂ සහගත බවයි. එතකොට බලමු දැන් මොකද්ද මේ කාර්යපටිපාටිය එහෙමනම්? මොකද්ද මේ දෝෂ සාගතයි කියලා කියන කාර්යපටිපාටිය? තමන්ගේ තීරණයට පැමිණීමේදී රාජ්‍ය ලේකම්වරිය විසින් සලකා බැලිය යුතු කරුණු කීපයක් තියෙනවා. මේ විධිවිධාන තියෙන්නේ 2000 ත්‍රස්තවාදී පනතේ. ඒ කියන්නේ Terrorism Act 2000. මේ අනුව සලකා බැලිය යුතු තිබූ කරුණු තමයි පළවෙනි කාරණය LTT ceased all their terrorist activities කියන කාරණය. ඒ කියන්නේ තමන්ගේ ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් LTT එක නවත්තලා තිබෙනවද කියන කාරණය. දෙවෙනි කාරණය තමයි LTT promoted or encourage terrorism කියන කාරණය. කියන්නේ ත්‍රස්තවාදයේ ප්‍රවර්ධනය කිරීම හෝ ත්‍රස්තවාදයට උඩගෙඩි දීමක් පහුගිය කාලේ සිදු කළාද කියන කාරණය. ඒතර තුන්වෙනි කාරණය තමයි is LTT otherwise concerned with terrorism? වෙනත් ආකාරයකින් නෝ ත්‍රස්තවාදය හා සම්බන්ධ කටයුතු වල නියැලී සිටියාද කියන කාරණය. ඒතර මේ කාරණා තුන තමයි ප්‍රධාන කාරණා වශයෙන් මීට අමතරව සලකා බැලිය යුතු ගොඩක් කාරණා තියෙනවා. නමුත් මේ තමයි මේ නඩු තීන්දුව හා පදනම් වන මේ සම්බන්ධ මූලික කාරණා ටික. මෙතනදී මේ concern with terrorism කියන කාරණය ඉතාමත් වැදගත්. එතකොට මේ කොමිසම තමන්ගේ නිගමනයට පැමිණීමේදී මේ මූලික කාරණා සම්බන්ධයෙන් නිසි සැලකිල්ලකට ගෙන තිබුණාද කියන ප්‍රශ්නය අපි සාකච්ඡාවට ගන්නට ඕනේ. මේ කාර්යපටිපාටිය තහනම් කරන ලද සංවිධානයේ තවදුරටත් ත්‍රස්තවාදී ක්‍රියා හා සම්බන්ධ වෙනවාද කියන කාරණය තමයි මෙතනදී වැදගත් ලෙස සලකන්නේ. මේ සම්බන්ධයෙන් කරනු ලැබූ මේ සම්බන්ධයෙන් කරුණු සොයා බැලීම සඳහා එංගලන්තයේ Joint Terrorism Analysis Center කියන එකට මේ JTAC කියන ආයතනයෙන් රාජ්‍ය ලේකම්වරයා විමසීමක් කළා තමන්ගේ තීරණය ගන්න ඉස්සෙල්ලා. මූලිකවම ඒ ආයතනයේ මේ JTAC කියන ආයතනයේ උපදෙස් වුණේ ඒ සම්බන්ධයෙන් ඒ කියන්නේ LTT ත්‍රස්තවාදී සම්බන්ධයෙන් මේ පනතේ කියවෙන කාරණා සම්බන්ධයෙන් ඔවුන් සෑහීමකට පත්වන බවයි. ඒ නිසා ඔවුන්ගේ නිර්දේශය වුණේ තහනම තවදුරටත් පවත්වාගෙන යන්න ඕන කාරණේ. එතකොට මේ ඒ
වාර්තාව පදනම් කරගෙන ඒ JTAC කියන ආයතනයෙන් දුන්න රෙකමෙන්ඩේෂන් එක පදනම් කරගෙන තමයි රාජ්‍ය ලේකම්වරිය තමන්ගේ නිගමනයට මූලිකම පැමිණුනේ මේ තහනම දිගටම පවත්වාගෙන යා යුතුයි කියලා. නමුත් මේ කොමිසමට ආවට පස්සේ මේ ප්‍රශ්නය මේ කොමිසම විසින් මේ JTAC කියන ආයතනයේ රෙකමෙන්ඩේෂන් ප්‍රතික්ෂේප කරලා තියෙනවා. එතකොට ඒ වගේම මේ කොමිසම ඉතාමත් දැඩි ලෙස දෝෂ දර්ශනයට ලක් කරනවා මේ කොමිසම හා සම්බන්ධ කටයුතු වලදී රාජ්‍ය ලේකම්වරිය කටයුතු කරපු ආකාරය ඔවුන් හරියට ඒ කොමිසමේ සමාජිකයින් නම් කරලා නැහැ, ඔවුන්ව දැනුම් දීලා නැහැ, ඒ ඔවුන් සම්බන්ධ දැනුම් දීමක් හරියට කරලා නැහැ උසාවියට. ඒ වගේම තමයි මේ වාර්තාව ඉදිරිපත් කළා නැහැ නිසි පරිදි. එතකොට මේ LTT හා සම්බන්ධ හා ඊට ආනුෂාංගික කටයුතු වල LTT නිරත වෙනවා කියන කාරණේ, කියන්නේ මේ concern with terrorism කියන කාරණේ සැලකීමේදී සලකා බැලිය යුතු ඉතාමත් වැදගත් කරුණු දෙකක් තියෙනවා. ඒ තමයි මේ LTT හා සම්බන්ධ ජාත්‍යන්තර ත්‍රස්තවාදී ජාලය. ඔවුන්ට වෙනත් ත්‍රස්තවාදී සංවිධාන සමග ඇති සම්බන්ධය ගැන සොයා බැලිය යුතු තිබුණා මේ නිගමනයට පැමිණීමේදී මේ කොමිසම. ඒතකොට කොමිසම LTT තවදුරටත් ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස තියා ගැනීම සම්බන්ධයෙන් රාජ්‍ය ලේකම්වරිය ගත තීරණයට විරුද්ධ වුණා. නමුත් කොමිසමට හැකියාවක් ලැබුණේ නැහැ මෙන්න මේ කාරණා සම්බන්ධයෙන් ඔවුන් කොයි වගේ පියවරයන් ගත්තද, කොයිතරම් දුරට මේව සම්බන්ධයෙන් සාකච්ඡා කළාද කියන කාරණය සොයා බැලුවාද කියන කාරණය ගැන කරුණු ඉදිරිපත් කරන්න තමන්ගේ නඩු තීන්දුවේ. ඒතර මේ වැදගත්ම දේ තමයි මේ ජාත්‍යන්තර ත්‍රස්තවාදී ජාලය ඔවුන් වෙනත් ත්‍රස්තවාදී සම්බන්ධ සංවිධාන සමග තියෙන සම්බන්ධයක ඉතාමත් වැදගත් වෙනවා එක්සත් රාජධානියට. මොකද එක්සත් රාජධානිය ඉතාමත් තදින් මේ ත්‍රස්තවාදී සංවිධාන සම්බන්ධයෙන් ක්‍රියා කරගෙන යනවා. එතකොට වර්තමාන රාජ්‍ය ලේකම්වරිය ඉතාමත් තදින් මේ ත්‍රස්තවාදී සංවිධාන සමග කණයුතු කරන සංවිධාන සමග හොයා බලනවා. ඒ සම්බන්ධ වෙනම යුනිට්ස් හදලා තියෙනවා. ඒ සම්බන්ධයෙන් ඉතා දැඩි ලෙස ක්‍රියාත්මක වෙනවා. එතකොට ඊළඟ කාරණේ තමයි මේ කොමිසම සොයා බැලිය යුතු තිබුණා Taman ත්‍රස්තවාදී ක්‍රියාවන් නැවැත්වූ බවට LTT එකෙන් සහතිකයක් තිබෙනවද කියන කාරණේ. කවුද ඒ සහතිකය දෙන්න පුළුවන් කෙනා? කවුද LTT ත්‍රස්තවාදී ක්‍රියා නවත්ත බවට සහතිකයක් දෙන්න පුළුවන් කෙනා? LTT එකමයි. දැන් මේ ඉල්ලීම කළ LTT එකෙන්ද නැහැ. LTT එක කවදාවත් කියලා තියනවද Taman සන්නද්ධ අරගලයකට කවදාවත් ආයේ යන්නේ නැහැ. අපේ මේ නෙවිල් නිතරම අපේ ડોક્ટર නෙවිල් නිතරම කියන කතාවක් තමයි අපි දැන් මස් කන්නේ නැහැ. අපි දැන් වෙජිටේරියන් කියලා අපි කොයි වෙලාවකවත් ඕන් කියලා තියනවද නැහැ. දැන් බලන්න අයර්ලන්තයේ IRA සංවිධානයේ උදාහරණයක් ගත්තොත් දැන් IRA කියන්නේ අයර්ලන්තයේ තමන් වෙනම රාජ්‍යයක් සඳහා සටන් කරපු සංවිධානයක්. එතකොට IRA තමන්ගේ ත්‍රස්තවාදී ක්‍රියා කියන්නේ අයිරිෂ් රිපබ්ලික් ආමි කියන සංවිධානය තමන්ගේ ත්‍රස්තවාදී ක්‍රියා සම්බන්ධයෙන් ඔවුන් එක්තරා අවසානයකට පැමිණලා ඔවුන් ත්‍රස්තවාදී අවසන් කරලා ගුඩ් ෆ්‍රයිඩේ ඇග්‍රීමන්ට් එකට ආවා එංගලන්තයත් එක්ක. ඒ ගිවිසුමට පැමිණීමේදී නැවතත් ත්‍රස්තවාදී ක්‍රියා නොකරන බවට ඔවුන් සහතික වුණා. ඒ අනුව තමයි අයර්ලන්ත ත්‍රස්තවාදී නායකින් වන ඇලි මැක්ගිනස් ඒ වගේම ජෙරි ඇඩම්ස් වගේ අය පසු කාලිනව දේශපාලන ප්‍රවාහයන්ට එකතු වුණේ. මෑතක් වනතුරු ඔවුන් දේශපාලනයේ සිටියා. ඉතින් මෙතන තියෙන වැදගත්ම කාරණේ ඒකයි. ත්‍රස්තවාදී සංවිධානයක් වශයෙන් LTT සංවිධානය තමන්ගේ ආයුධ බිම තියලා තමන් යටත් වෙලා තමන් තවදුරටත් වයලන්ස් වලට යන්නේ නැහැ කියන සහතිකය නැතුව ඒ සහතිකය මේ ඉල්ලීම කළායවත් දෙන්නේ නැත්නම් ඔවුන්ට එහෙම කරන්න අයිතියක්වත් නැත්නම් ඔවුන් ද TGT එක කියන්නේ ඔවුන් කියන විදිහට ඔවුන් LTT එකේ ප්‍රොක්සි ඕගනයිසේෂන් එකක් නෙමෙයි. ඔවුන් LTT එකේ නියෝජිතයොත් නෙමෙයි. එහෙමනම් ඔවුන්ට එහෙම සහතිකයක් දෙන්නත් බෑ. එහෙම සහතිකයක් දීලත් නැහැ. ඉතින් එවැනි තත්ත්වයක් යටතේ මේ අධිකරණය විසින් මේ අධිකරණය කියන්නේ අපි කොමිසම විසින් දුන්නු තීන්දුවේ ඉතාමත් ප්‍රබල දුර්වලතාවයක් තියෙනවා. ඒ තමයි අපි දකින විදිහට මේ කාරණය ගැන සැලකිලිමත් නොවීම. දැන් ඉතාමත් වැදගත් කාරණයක් මතුවෙනවා. ඒ තමයි මේ තීන්දුවත් එක්ක මේ තහනම ඉවත් කළාද කියන කාරණය. දැන් මේ 21 වෙනිදා දුන්න තීන්දුවත් එක්ක මේ තහනම ඉවත් වෙනවද? නඩු තීන්දුව දුන්න දිනේ ඉඳලා තහනම ඉවත් වුණයි කියලා මේ LTT හිතවාදීන් කොඩි වරන බව අපි දැක්කා. නමුත් ඇත්ත වශයෙන්ම එවන්නක් සිදු වෙලා නැහැ. යම් ලෙසකින් අවසාන වශයෙන් තහනම ඉවත් කළ යුතු බවට තීරණයක් දෙනු ලැබුවත් ඒහා සමගම ස්වයංක්‍රීයව තහනම ඉවත් වෙන්නේ නැහැ. ඒ සඳහා ලේකම්වරිය විසින් රාජ්‍ය ලේකම්වරිය විසින් විශේෂ නියෝගයක් කෙටුම්පත් කළ යුතුව තිබෙනවා. ඒ කෙටුම්පත් කරපු නියෝගය පාර්ලිමේන්තුවට සහ සහාය මන්ත්‍රී මණ්ඩලය යන මන්ත්‍රී මණ්ඩල දෙකටම ඉදිරිපත් කළ යුතුව තිබෙනවා. ඒ මන්ත්‍රී මණ්ඩල දෙකෙන්ම සම්මත වුණාට පස්සේ තමයි මේ තහනම් සංවිධාන වල ලයිස්තුවේ තියෙන නමක් ඉවත් කරන්නට හැකිවන්නේ. එතකොට මේ නඩුවේ විශේෂත්වය තමයි මේ අභියාචනයට ඉඩ දෙනු ලැබුවත් පෙත්සම්කරුවන් විසින් ඉල්ලා තිබෙන සහනය මේ කොමිසම විසින් ලබා නොදීම. එතකොට දැන් මීට ඉස්සෙල්ලා මේ වගේ නඩු තීන්දුව දීලා තියෙනවා මේ කොමිසමෙන්. ඒ දීප එක නඩු තීන්දුවක් තමයි the people's
මුජාහිදීන් ඕගනයිසේෂන් ඔෆ් ඉරාන් කියන සංවිධානය මේ තමන්ගේ තහනම ඉවත් කිරීමට කරපු ඉල්ලීම ඒ නඩු තීන්දුවේ ඉතාමත් පැහැදිලිව දක්වා තිබෙනවා ඒ සංවිධානය තහනම් ලයිස්තුවෙන් ඉවත් කළ යුතු බවට. ඒක කෙලින්ම කියලා තියෙනවා ඒ තහනම ලයිස්තුවෙන් ඉවත් කිරීම සඳහා අවශ්‍ය ප්‍රතිපාදන කිරීම සඳහා රාජ්‍ය ලේකම්වරිය කටයුතු කළ යුතුයි කියන කාරණය. නමුත් මේ නඩු තීන්දුවේ එවන්නක් කියලා නැහැ. ඒ වෙනුවට කියලා තියෙන්නේ මොකක්ද? නමුත් මේ නඩු තීන්දුවේ එවන්න සඳහන් කළ නැති වුණාට මෙහි කියා තිබෙනවා ඒ පිළිබඳව තීරණය දීම නැවතත් දෙපාර්ශ්වයේම කරුණු දැක්වීමට අවස්ථාවක් ලබා දීමෙන් පසුව සිදු කරන බව. ඒ කියන්නේ මේකෙන් පැහැදිලිව කියලා තියෙනවා මේ නඩු තීන්දුව ෆයිනල් නෑ, අවසාන නඩු තීන්දුව නෙමෙයි. තවත් අවස්ථාවක් තියෙනවා මේ තීන්දුව ගැනීමට. අවසාන තීන්දුව ඒ කියන්නේ ඕනිල්ල පිළිම ලබා දීම සඳහා නැවතත් සලකා බැලීමක් කරන්න අවස්ථාවක් තිබෙනවා දෙපාර්ශ්වයේම කරුණු දැක්වීමට අමතරව. ඒක කියන්නේ මේ නඩු තීන්දුවේ වගන්ති 119 වෙනි වගන්ති. ඒක කියනවා parties indicated that if this commission were allowed the appeal, they would require a further hearing about the relief. We will therefore say no more about it in this judgment. ඒ කියන්නේ මේ නඩු තීන්දුවේ පැහැදිලිවම මේ කාරණේ කියලා තියෙනවා. ඒතකොට ඒ අනුව ඊළඟ අවස්ථාවේ ඕන් ඉල්ලා සිටි සහනය එනම් තහනම ඉවත් කිරීමට අදාළ වන පියවරයන් ගැනීමට අභ්‍යන්තර කටයුතු පිළිබඳ ලේකම්වරියට නියෝග කිරීමට ඉඩ තියෙන නමුත් කරුණු දැක්වීමට අවස්ථාව ලැබෙන අවස්ථාව ප්‍රයෝජනයට අරගෙන මේ රාජ්‍ය ලේකම්වරිය විසින් මේ තහනම ඉවත් කිරීම නැවත කරුණු සලකා බලා තහනම ඉවත් කිරීම සම්බන්ධයෙන් කරුණු නැවතත් සලකා බැලීමට අවස්ථාව ලබා දෙන ලෙස මේ කොමිසමෙන් ඉල්ලා සිටින්නට අවස්ථාව තියෙනවා. ඒ කියන්නේ කොමිසමට ගිහිල්ලා කියනවා අපිට මේ නඩුව ආපහු සලකා බලන්නට දෙන්න. මේ කාරණේ සම්බන්ධයෙන් අපි නැවතත් සලකා බලලා මේ ඇත්තටම කරුණු තියෙනවද නැද්ද කියන එක අපි ඕගොල්ලෝ කියනවනේ අපි වැරද්දක් කළා කියලා අපේ අතින් පොඩි ප්‍රොසීඩියර් එරර් එකක් වෙලා තියෙනවා. එහෙමනම් මේක අපි නැවත සලකා බලන්න අපිට ආපහුම නඩුව දෙන්න අපි බලලා ආයෙ කියන්නම් කියන දේ කියනවා කියන එක තමයි මේක සරලව මෙතන කියන්නේ. එතකොට ඒ අනුව ඒ අවස්ථාව ප්‍රයෝජනයට අරගෙන පහුගිය 4 වෙනිදා ඒ කියන්නේ නොවැම්බර් 4 වෙනිදා රාජ්‍ය ලේකම්වරියගේ පාර්ශවයෙන් කරුණු දැක්වීමක් සිදු කරනු ලැබුවා. ඒ අනුව අනෙක් පාර්ශවයටද කරුණු දැක්වීමට තවත් දින 14ක අවස්ථාවක් දීලා තිබුණා. මේ අවස්ථාව උපයෝගී කරගත්ත අපි කියලා කියන්නේ මේ එක්සත් රාජධානිය වාසය කරන දේශප්‍රේමී ශ්‍රී ලාංකිකයින් අදාළ සංවිධානත් එක්ක එකතු වෙලා අපි ඒ සම්බන්ධයෙන් වැඩපිළිවෙල සකස් කළා. ඒ අනුව බලයි අපි කොහොමද මේකට සම්බන්ධ වෙන්නේ කියලා. මෙන්න තියෙන නඩුවකට පාර්ශවකාරයක් නොවන අපි කොහොමද සම්බන්ධ වෙන්නේ කියලා බලයි. ඒ සඳහා විශේෂ නීතිමය ප්‍රතිපාදනයක් සම්බන්ධයෙන් අපිට සොයා බලලා හොයාගන්නට හම්බුණා. ඒකටත් අපි කියනවා මේ community impact statement කියලා. ඒතර අපි මේ අධිකරණයට මේ කොමිසමට අපි ඉදිරිපත් කළා community impact statement. ඒ කියන්නේ ඕනම රාජ්‍ය ආයතනයකින් හරි උසාවියකින් හරි එහෙම නැත්නම් යම්කිසි ප්‍රාදේශීය කවුන්සිල් එකකින් හරි යම්කිසි නීතිමය ප්‍රතිපාදනයක් ගේනවා නම් කොමියුනිටි එකට බලපාන. ඒ කියන්නේ ජීවත් වෙන ජනතාවට බලපාන. එහෙම නැත්නම් විශේෂ කොමියුනිටි එකකට විශේෂ ජන කොට්ටාශයකට බලපාන. ඒ සම්බන්ධයෙන් ඒ ජන කොට්ටාශයට වන බලපෑම පිළිබඳව ඒ ආයතනය දැනුවත් කිරීම සඳහා ලියවිල්ලක් ඉදිරිපත් කරන්නට පුළුවන්. එතකොට ඒ ලැබෙන අවස්ථාව ප්‍රයෝජනට අරගෙන තමයි අපි විසින් මේ නීතිමය ලියවිල්ලක් ඉදිරිපත් කරේ පිටු 30ක පමණ විශාල ලියවිල්ලක්. එතකොට මේට අමතරව මේ සම්බන්ධයෙන් LTT සංවිධානය තහනා සංවිධානයක් වශයෙන් තවදුරටත් තබාගත යුත්තේ ඇයි කියන කාරණය සනාථ කිරීම සඳහා නීතිමය ලියවිල්ලක් මේ ලන්ඩන් ඉනිෂියේටිව් ආයතනයේ සකස් කරලා ඒ ලියවිල්ල රාජ්‍ය ලේකම්වරියට බාර දෙන්න ලැබුවා. විශේෂයෙන් මේ සඳහා වැඩි සහයෝගයක් දැක්වුවේ අපේ කැනඩාවේ ඩොක්ටර් හේවගේ නියෝජනය කරන පොලිසි රිසර්ච් ඕගනයිසේෂන් එක. ඒතර මේ සම්බන්ධයෙන් ලේකම්වරියගෙන් අපිට පිළිතුරක් පවා ලැබිලා තියෙනවා මේ අවස්ථාවේ. මේ පිළිතුරට අනුව රාජ්‍ය ලේකම්වරිය විසින් අප ඉදිරිපත් කරපු කරුණු පිළි අරගෙන තිබෙනවා. ඒ අනුව මේ ලිපියේ පැහැදිලිවම සඳහන් වෙනවා මේ රාජ්‍ය ලේකම්වරියගේ ලියුමේ කොටසකින් මම මේ කියවන්නේ as you accurately reflect in your report a decision to maintain the proscription of the organization must be based on belief that the organization is currently concerned in terrorism and it must be proportionate action to take. Should the POAC agree to government's proposal that the decision should be taken, we will of course carefully consider whether there is evidence that the LTT is currently concerned in terrorism. That ඒ ලිපියේම ඉතාමත් පැහැදිලිව කියා තිබෙනවා මේ තහනම තවදුරටත් ක්‍රියාත්මක වෙන බව. ඒ බව කියලා තියෙන මේ විදිහටයි. I would like to make it clear that the LTT remain proscribed at this time. We await a further decision from the POAC on the action that the government must take in response to the judgment. එතකොට මීළඟට බලමු අපි මේ නඩු තීන්දුවෙන් තහනම ඉවත් කළොත් මොකද වෙන්නේ කියලා. බැරි වෙලාවක්
මේ නඩු තීන්දුව තහනම් ඉවත් කළොත් මොකද්ද තියෙන්නේ මොකද්ද ගන්න පුළුවන් ඇක්ෂන් එක කියලා. එහෙම තහනම ඉවත් කරන ලෙස නියෝගයක් කළොත් දින 28ක් ඇතුළත අභියාචනයක් ඉදිරිපත් කිරීමේ හැකියාව රාජ්‍ය ලේකම්වරියට තියෙනවා. නමුත් අවසනාවකට ශ්‍රී ලංකා රජයට හෝ මහ කොමසාරිස් කාර්යාලයට හෝ එහෙම නැත්නම් තවත් සංවිධාන වශයෙන් වෙනත් රාජ්‍ය නොවන සංවිධාන වලට හරි නඩුවේ පාර්ශ්වකාරයක් නොවන බැවින් අභියාචනයකට සහභාගී වෙන්නට ඉදිරිපත් වෙන්නට පාර්ශ්වකාරයෙක් වන්නට බෑ. නමුත් එංගලන්තයේ තියෙන නීතිමය ප්‍රතිපාදන වලට අනුව තුන්වන පාර්ශ්වයකට අභියාචනයක් ඉදිරිපත් කිරීමේ ඉතාමත් සීමිත ඉඩක් තියෙනවා. නමුත් මේ අවස්ථාවේ මේ කරුණ සලකා බලනකොට ඒ අවස්ථාවත් ඉතාමත් අවමයි. එතකොට මේ සම්බන්ධයෙන් එංගලන්තයේ ජීවත් වන ශ්‍රී ලාංකිකයින් වශයෙන් අපිට ශ්‍රී ලංකා රජයට මොනවද කරන්නට පුළුවන්? ඇත්තටම ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජයට සහ ජීවත් වන එංගලන්තයේ ජීවත් වන ප්‍රජාවට කරන්න තියෙන ඉතාමත් සීමිත වැඩ කටයුත්තක්. මොකද මුල් අවස්ථාවේ මේ නඩුවට ශ්‍රී ලංකාව රජය හෝ එහෙම නැත්නම් මේ ප්‍රජාවන් එහෙම සම්බන්ධ වෙලා තිබුණේ නැහැ. ඒ නිසා නමුත් කරන්නට පුළුවන් කරුණු කීපයක් තියෙනවා. ඒ තමයි ශ්‍රී ලංකා මේ LTT දැන් විශේෂයෙන් එංගලන්තයේ වාසය කරන්නට සහ මේ සංවිධානවල ඉන්න අයට මේ රාජ්‍ය ලේකම්වරිය ඉදිරියටත් හරි තීරණයකට ඉන්න බවට වග බලා ගැනීම සඳහා LTT තහනම තවදුරටත් පවත්වාගෙන යාමේ වැදගත්කම දක්වමින් කරුණු ඉදිරිපත් කිරීමේ හැකියාවක් තියෙනවා. ඒ සම්බන්ධයෙන් අපිත් ක්‍රියාත්මක වෙලා ඒ කටයුත්ත කරනු ලැබුවා. එතකොට එංගලන්තයේ සාමයට ලැබි මේ ශ්‍රී ලාංකික ප්‍රජාවන් මේ තහනමට විරුද්ධව කටයුතු කිරීමේ විශේෂ වැඩපිළිවෙළ සකස් කරලා තියෙනවා. ඒතර මේ ප්‍රශ්නය බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව තුළ අවධානයට ලක් කරවා ගැනීම අරමුණෙන් පෙස්සම් පවා අත්සන් කරනු ලැබුවා. එක පෙස්සමක් 14000ක් අත්සන් කරලා තියෙනවා. බැරි වෙලාවත් මේ පෙස්සම මේ නඩු තීන්දුවේදී LTT තහනම ඉවත් කරන්නටයි කියලා තීන්දුවක් දුන්නොත් ඒ 14000ක පෙස්සමත් අරගෙන අගමැති බොරිස් ජොන්සන් හම්බෙන්න යන්න අපේ ශ්‍රී ලාංකික ප්‍රජාව සූදානම්. එතකොට අවසාන වශයෙන් සලකා බැලිය යුතු කාරණය තමයි ඇයි ඔවුන් මේ තහනම ඉවත් කරවා ගන්නට මෙච්චර උනන්දු වෙන්නේ කියන කාරණය. ඔවුන් කියන්නේ මෙහෙමයි. ඔවුන් කියන්නේ නම් මේ තහනම ඔවුන්ගේ දේශපාලන කටයුතු කරගෙන යාම සඳහා බාධාවක් නිසා මේ ඉල්ලීම කරන බවයි. නමුත් අපි පැහැදිලිව දන්නවා ඇත්ත කතාව ඒක නෙමෙයි කියලා. තහනම ඉවත් කිරීමේ හේතුවෙන් හිර වෙලා තියෙන මුදල් ගැනීම තමයි ඔවුන්ගේ ප්‍රධාන පරමාර්ථය. ඒක අපිට සක්සුදක්සේ පැහැදිලි. ඒ වගේම තමයි නැවතත් මුදල් එකතු කිරීම නිත්‍යානුකූලව කරවා ගන්නට ඕන්ට පුළුවන් යම්කිසි ප්‍රතිශතයක් සෑම ද්‍රවිඩ පවුලකින්ම ලබා ගැනීමේ කටයුතු ඕනේ කාලේ යුද්ධ තිබුණ කාලේ කරගෙන ගියා. ඉතින් ඒව ඔක්කොම නැවතුණාට පස්සේ නැවතත් ඒ කටයුතු කරගෙන යාම තමයි ඔවුන්ගේ මූලික අරමුණ වෙන්නේ. ඒ වගේම තමයි මෙතෙක් වෙනස් සංවිධානවල නමින් කරගෙන ගිය හැම වැඩක්ම LTT නමින් කරගෙන යන්නට පුළුවන්. එතකොට LTT නමින්ම ශ්‍රී ලංකා රජයට ඒ වගේම ශ්‍රී ලංකාවේ රාජ්‍ය නායකයින්ට යුද්ධ මෙහෙයපු රාජ්‍ය නායකයින්ට ඒ වගේම ත්‍රස්තවාදයේ පරාජය කළ හමුදා නිලධාරීන්ට විරුද්ධව නඩු පවරන්නට පවා උන්ට පුළුවන්. ඒකට අවසානයේ මේක ශ්‍රී ලාංකිකයින් බලපාන්නේ කොහොමද කියන එක සලකා බැලුවොත් ඇත්තටම ඒක අපේ නම්බුව පිළිබඳ ප්‍රශ්නයක් වෙනවා. ඒතර LTT එක තමයි කවදා හරි දවසක අපේ පැමිණිලි කාර්යය වෙන්නේ. අපි විත්තිකාරය වෙලා අපිට විත්ති කූඩුවට නගින්න වෙන්නේ ජාත්‍යන්තරය තුළ ඕන නඩුකාරයක් අරගෙන ආවොත්. එතකොට ඒ වගේ මේක අර නම්බුව පිළිබඳ ප්‍රශ්නයකුත් වෙන නිසා ශ්‍රී ලංකාවේ අවධානය මේ සම්බන්ධයෙන් යොදවා ගැනීම තමයි ඇත්තටම අපි මේ වෙබිනාර් ඕගනයිස් කරලා සිංහලෙන් කතා කරන එකේ අරමුණ වෙන්නේ. එතකොට ඒ වගේම තමයි මේක වැරදි පූර්වාදර්ශයක් වෙනවා. එතකොට ළමා සොල්දාදුවන් ලවා යුද්ධ කරවපු මරාගෙන මැරෙන බෝම්බකරුවන් ලවා රාජ්‍ය නායකින් පවා ඝාතනය කරපු මේ වගේ දරුණු ත්‍රස්තවාදී කවදාවත් තමන්ගේ ත්‍රස්තවාදී ක්‍රියාවලින් ඉවත් නොවන බවවත් ප්‍රකාශ නොකරු සංවිධානයකට නිදල්ලේ කටයුතු කරගෙන යන ඉඩ දීම මෙවැනි අනෙක් සංවිධාන වලටත් මෙවැනි ඉල්ලීම කරන්නට රුකුලක් වෙනවා. එතකොට මේක තමයි අපි වැඩිපුරම මේ එංගලන්තයේ රජයට අවධාරණය කරපු කාරණය උන් වෙත අපේ කරුණු ඉදිරිපත් කිරීම කරන අවස්ථාවල. එතකොට ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයෙන්ුත් මේ ස්ථාවරයට තම දැඩි ලෙස කරුණු ඉදිරිපත් කරමින් කටයුතු කරපු බව මා දැනුවත් වෙලා තිබෙනවා. එතන මෙතෙක් පැවති ශ්‍රී ලංකාවේ රජය මේ ජාත්‍යන්තර LTT හිතවාදී ඩයස්පෝරාවේ තර්ජන ගැන දැක්වූ ඉතාමත් අඩු සැලකිල්ලක්. ඒ ගැන අපි පිළිගන්නට ඕන. ඊට පස්සේ අපි 2009 යුද්ධයෙන් පස්සේ පැවති අපේ රජය වුණත් ඒ සම්බන්ධයෙන් එතරම් උනන්දුනේ නැහැ. මොකද ඒක අපි ත්‍රස්තවාදී අවසන් කරාය කියන පූර්ව නිගමනයකට පැමිණලා අපි කටයුතු කරගෙන ගිය නිසා කොච්චර අඩු අවධානයක් අපි යොමු කරාද කියලා කියනවනම් මේ ළමා සොල්දාදුවන්ට සයනයිඩ් කරලා පලන්දපු වැඩෙල් බාලසිංහම් තාමත් නිදැල්ලේ ඉන්නවා එංගලන්තයේ සුඛෝපභෝගීව බොහොම හොඳ ගෙවල් අරගෙන එංගලන්තයේ ආරක්ෂාව යටතේ. එතකොට එංගලන්තයේ කොහොම වෙතත් අඩුතරමින් ඇයට ලංකාවේවත් නඩුකරයක් තාම පටන් අරගෙන නැහැ.
අපි දකින්නේ යම්කිසි තර්ජනයක් ආවම මේ සම්බන්ධයෙන් ඇක්ෂන් එකක් ගන්න එකපාර උනන්දු වෙලා කරලා ඊට පස්සේ සදනත තමන්ගේ වැඩ බලාගෙන ඉන්න ප්‍රතිපත්තියෙන් පොඩ්ඩක් මිදිලා මේ තර්ජන වලට එරෙහිව ක්‍රමවත් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීම අඩු ගානේ මේ වර්තමාන රජය තාම ආරම්භ වුණා විතරයි. තාම ලංකාවේ කටයුතු පිළිබඳව තමයි උනන්දු වෙලා තිබෙන්නේ. දැන් කාලය පැමිණලා තියෙනවා ජාත්‍යන්තර වශයෙන් එන මේ තර්ජන වලටත් මුහුණ දීම සඳහා වැඩපිළිවෙළ සකස් කිරීමට. ඒතකොට LTT ත්‍රස්තවාදයේ මුල තියෙන්නේ එංගලන්තේ. දැන් මේ මුල් තමයි මේ පණ ගහලා එන්න හදන්නේ. මුල් වලට හොඳ සාත්තුවක් දුන්නේ නැත්නම් මේ අතුපතර විහිදලා තියෙන මේ ලොකු ගස් ලොකු බලපෑමක් කරන එක නවත්තන්න බෑ. ඉතින් ඒ සම්බන්ධයෙන් අපි ඉදිරියේදී අවධානය යොමු කරන්න ඕන කියන කාරණේ අවධාරණය කිරීමට තමයි මේ සිංහලෙන් මේ අපි මේ වෙබිනාර් එක කරන්නේ. මේ ශ්‍රී ලාංකික ප්‍රජාවට සහ ශ්‍රී ලංකා රාජ්‍ය වගකීම් නිලධාරීන්ට මේ සම්බන්ධයෙන් කටයුතු කරන්න කරන ආරාධනයක් විදිහට තමයි අපි මේක කරන්නේ. මම හිතනවා නේලුත් සහ රනිලුත් අපේ ජෙනරාලුත් මේ සම්බන්ධයෙන් එකඟ වෙයි කියලා. බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි ජයරාජ් මැතිතුමනි. මං මේ අවස්ථාවේ අපේ ඊළඟ කතිකයා හඳුන්වා දෙන්නවා. අපේ මීළඟ කතිකයා කැනඩාවේ ප්‍රතිපත්ති පරීක්ෂණ කේන්ද්‍රයේ මහාචාර්ය නවිල් හේවගේ මැතිතුමා. එතුමා ඇතුළු කැනඩාවේ දේශප්‍රේමීන්ට පහුගියදා පුළුවන් වුණා ගෝලීය LTTA කැනඩා අංශය විසින් ශ්‍රී ලංකාවේ රණවිරුවන් කොටු කිරීම සඳහා එහි මහා ආණ්ඩුවට ගෙන ලද යෝජනාව පරාජය කිරීමට. එසේම ඔන්ටේරියෝ පාර්ලිමේන්තුවේ ගැරි ආනන්ද සංග්‍රී මන්ත්‍රීවරයා විසින් ඔන්ටේරියෝ ප්‍රාන්ත පාර්ලිමේන්තුවට ගෙන එන ලද බිල් 104 පනත පරාජය කිරීමත් ඔහු ඇතුළු ශ්‍රී ලංකා කැනේඩියන් ඇක්ෂන් කොලිෂන් සංවිධානයේ දේශප්‍රේමීන් සමග එක්ව ලොකු සටනක නිරත වෙනවා. මේ තිරයේ ඔබට දකින්නට ලැබෙන්නේ ශ්‍රී ලංකාව තුළ දෙමළ ජනයා සමූල ඝාතනය වූ අය යන්න බොරුවක් බව සනාථ කිරීම සඳහා ඔවුන් විසින් කරන ලද බුද්ධිමය සංවාද කීපයක්. මෙහි දකුණු පැස තියෙන පින්තූරින් පෙනෙන්නේ අප්‍රිකානු විද්වතුන් එක්කහු කරගෙන ඔවුන් පසුගියදා රුවන්ඩාවෙන් රටවල සිදු සමූල ඝාතන සාකච්ඡා කරමින් ඒවා ශ්‍රී ලංකාවෙත් මෙහෙම දෙයක් වුණාද කියන එක විද්වත් වශයෙන් එහෙම දෙයක් වුණේ නැහැයි කියලා ඔප්පු කරන්න ගත්ත උත්සාහයක්. මේකට සහභාගී වෙලා ඔබට මේ අකුරු කියවන්න බැරි නිසා මම ඒක ඉංග්‍රීසියෙන් කියන්නම්. Dr. Andy Knight, Professor of International Relations in the Political Science Department of the Department of Political Science at the University of Alberta, Canada. Dr. Christopher Seeker, International Political Science Association, Canada. Professor, African Political Development and International Relations, University of Pretoria, South Africa. ඒ වගේම මේ වම් පැත්තේ තියෙන පින්තූරයෙන් ඔබට පේනවා ලොකු අකුරෙන් ලියලා fact check Ontario Bill 104 analysis of LTT Tamil terrorist misinformation and disinformation. මේට සහභාගී වුණා දයා ගමගේ මහතා, former public affairs specialist, Department of State, USA, Dr. Chandre Dharmawardena, Professor, University of Montreal. මම මේ අවස්ථාවේ සඳහන් කරන්නට අවශ්‍යයි Professor Chandre Dharmawardena ශ්‍රී ලංකාවේ ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපතිතුමා. එතුමා පහුගිය කාලයේ දිගින් දිගටම මේ Bill 104 පිළිබඳව ශ්‍රී ලංකාවේ The Island පත්තරයට ඉංග්‍රීසි වශයෙන් නිතරම කරුණු දක්වලා ශ්‍රී ලංකා ජනතාව දැනුවත් කරන්නට කටයුතු කරා. එසේම මේවට සහභාගී වුණා කැනඩාවේ තවත් නීතිඥවරයෙක් වෙන හසක රත්නමල්ල මැතිතුමා සහ ආචාර්ය ඉසුරි ධර්මරත්න මැතිනිය. ඔබ විසින් මේ කැනඩාවේ මේ කරගෙන යන මේ සේවයට ශ්‍රී ලාංකීය දේශප්‍රේමීන් වශයෙන් අප ඔබට හිසනම ආචාර කරනවා. මහාචාර්ය හේවගේ එසේනම් සභාව අමතන ලෙසට මම ඔබතුමාගෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. Thank you very much, your kind introduction. So what I'm going to do today, I will explain what is happening in Canada and how we mitigate the issue to counter LTT misinformation and disinformation campaign. So now
දැන් මම ඉන්නේ පොඩ්ඩක් මම මේ ස්ක්‍රීන් එක ෂෙයා කරන්න ඔයගොල්ලොත් එක්ක. ඕකේ. දැන් මේකේ ප්‍රධානම පරමාර්ථය තමයි අපි දැනට LTT සංවිධානය සමග කරගෙන යන සංවිධානයට විරුද්ධව කරගෙන යන කටයුතු පිළිබඳව කැනඩාවේ වෙච්ච දේවල් ඉතාමත් සරලව ඉතාමත් කෙටියෙන් ලංකාවේ සිටින අයට පැහැදිලිව දැනුම් දෙන්න. because අපි මේක මේ හුඟක් ඈතින් හින්දා මේ කැනඩාව ගොඩක් ඈත රටක් හින්දා මේ සම්බන්ධයෙන් තියෙන දැනුම ගොඩක් අඩුයි ලංකාවේ. අපිට මගේ මේ ප්‍රසන්ටේෂන් එක මම කෑලි තුනකට කඩලා ඉදිරිපත් කරනවා. එකක් තමයි brief history of LTT activities in Canada. මම කෙටියෙන් කැනඩාවේ වෙච්ච activities ගැන පැහැදිලි කරන්නම්. ඊට අමතරව මම ඉදිරිපත් කරනවා මේ කොහොමද අපි ඉතාමත් සාර්ථකව මේ කටයුතු මැඩ පැවැත්වුවේ against what they have done against Sri Lanka and how we can defend how we did defend military forces. ඊළඟට අවසාන වශයෙන් මේකට ලංකාවේ ඉන්න ජනතාව විදියට ලංකාවට දේශප්‍රේමී ජනතාව විදියට ඔබට දායක වෙන්න පුළුවන් ක්‍රමයක් තියෙනවාද? ඒ ක්‍රම පිළිබඳව තමයි මම සාකච්ඡා කරන්න යන්නේ. දැන් මෙතන ප්‍රශ්න කීපයක් මතුවලා තියෙනවා. දැන් කැනඩාව ඉන්න දෙමළ කණ්ඩායම ජනතාව මහ විශාල පොපියුලේෂන් එකක් ඉන්නවා. ලක්ෂ 3කට අධික කණ්ඩායමක්. මේගොල්ලෝ misinformation and disinformation ලංකාව පිළිබඳ වැරදි ආකල්ප පතුරවමින් හැමතැනම ඇවිදිනවා. ඒ විතරක් නෙමෙයි මේගොල්ලෝ මේ separatist agenda එක සම්බන්ධයෙන් කටයුතු කරගෙන යනවා. ඒ කටයුතු කරගෙන යන අතරතුර ඒගොල්ලෝ මොකද කරන්නේ? මේකට සල්ලි එකතු කරනවා. මේකට සල්ලි එකතු කරලා ඉවරලා ඒගොල්ලෝ මොකද කරන්නේ? ඒ සල්ලි මේ බෙදුම්වාදී කොටස් වලට සම්බන්ධ කරලා අපි ලංකාවට විරුද්ධව කටයුතු කරගෙන යනවා. කැනඩාවේ තියෙනවා මේ ඉන්ටෙලිජන්ස් ඒජන්සි එක Canadian Security Intelligence Services CSIS කියලා කියන්නේ. ඒගොල්ලගේ estimate එකේ හැටියට අපිත් ඒ report අපි access කරා 22 million to 65 million annually මේ කැනඩාවෙන් collect කරනවා. ඒකට මේගොල්ලෝ මේ සල්ලි අරගෙන මොකද කරන්නේ? සල්ලි අරගෙන ලංකාවට යුද්ධ කාලේ 2006 දී අපි දන්නවා පැහැදිලිව කතන්දරයක් වුණා. මේගොල්ලෝ arms purchase කරනවා illegal. කරලා ඒගොල්ලන්ගේ තියෙන network එක හරහා මේක ලංකාවට අරගෙන ගිහලා ඒගොල්ලන්ගේ තියෙන නැව් මාර්ගයෙන් අරගෙන යනවා. නමුත් ඒවට විරුද්ධව අපිට ලැබිච්ච බුද්ධි තොරතුරු අනුව අපි ඒ කණ්ඩායම් සමග වැඩ කරන කොටස් සමග ඉතාමත් කිට්ටුවෙන් කටයුතු කරලා මේවා අපිට නවත්ත ගන්න පුළුවන්කම ලැබුණා. ඒ අනුව සුරේෂ් ශ්‍රීකන්දරාජ එහෙම නැත්නම් වෝට්ලු සුරේෂ් එයා මේ යුනිවර්සිටි එකේ හිටපු ස්ටුඩන්ට් කෙනෙක්. ඉංජිනේරින් ස්ටුඩන්ට් කෙනෙක්. මෙයා පැහැදිලිව ගියා surface to air missiles purchase කරන්න ඇමරිකන් ඒජන්ස්ලා හරහා. මේක අපි ඉතාමත් ක්‍රියාකාරී විදියට දැනුවත් වෙලා මේ විදියට එයාව arrest කරා 2006 දී. ඊට පස්සේ මෙයාට නඩු දැම්මා. නඩුව ඇහුවේ ඔක්තෝබර් 28 2013 එයාව දඬුවම් දීම කරා එයාට ඇමරිකානු රජය විසින් conspiring to provide material support to Tamil Tigers Sri Lankan terrorist organization. එතකොට දැන් මේ විදිහට කටයුතු අපි කරගෙන යනවා. එයා අවුරුදු 2ක් ඉරේ ඉඳලා දැන් එළියට ඇවිල්ලා ඉන්නවා. ඊට අමතරව මේ ඉන්න දේශප්‍රේමී කණ්ඩායම් ඉතාමත් දැඩි උත්සාහයක නිරත වෙලා ද්විපාර්ශ්වික සමගතා සහ ලංකාවේ තිබිච්ච දේශපාලන කොටස් සමග එකතු වෙලා අපිට පුළුවන්කම ලැබුණා 2006 අප්‍රේල් මාසේ 8 වෙනිදා LTT එක ප්‍රොස්ක්‍රයිබ් ඕගනයිසේෂන් එකක් විදියට කැනඩාවේ පත් කරවන්න. ඒකට අමතරව ඒගොල්ලන්ගේ තිබිච්ච LTT සංවිධානයේ බුද්ධි තොරතුරු අංශය තමයි අපිට ඉතාමත්ම වැදගත් වන්නේ. ඒ කියන්නේ උපායශීලීව අපි ඒ සංවිධානය ඒ LTT එක හරහා ශ්‍රී ලංකා කැනේඩියානු රජය තහනම් කරා. ඒකට කියන්නේ TOSIS කියලා Tiger Organization Security Intelligence Service. ඊට අමතරව Women Combat Force of Liberation Tigers Group. ඊට පස්සේ මේක LTT තහනම් කරාට මේක මදි. මේගොල්ලෝ තවත් සල්ලි හොයාගෙන යනවා. මේ යුද්ධෙත් කරගෙන යනවා. අපි තවදුරටත් ක්‍රියාත්මක වෙලා LTT එකේ ෆ්‍රන්ට් ඕගනයිසේෂන් එකක් විදිහට World Tamil Movement එකට විරුද්ධව
සම්බන්ධව අපි කටයුතු ඉදිරිපත් කළා. ඒකේ ප්‍රතිඵලයක් විදිහට කැනේඩියානු මහා ආණ්ඩුව World Tamil Movement එක තහනම් කරා. තහනම් කරාට මේගොල්ලෝ වෙන වෙන කල්චරල් ඇක්ටිවිටීස් සංවිධාන හදාගෙන ආච්චි අම්මලාගේ සංවිධානය, එහෙම නැත්නම් සීලාගේ සංවිධානය, ඒ විදිහට අනාදී වශයෙන් මේ සංවිධාන මහා විශාල ගොඩක් හදාගෙන මේ ස්ටුඩන්ට්ස් ලගේ සංවිධාන, ඒ කියන්නේ මේ ශිෂ්‍යයන්ගේ සංවිධාන හදාගෙන මේ වැරදි මත ප්‍රචාරය කිරීම සහ ලංකාවට විරුද්ධව කටයුතු කරගෙන යාම මහා විශාල වශයෙන් කැනඩාව තුළ ව්‍යාප්ත වෙගෙන යනවා. ව්‍යාප්ත වෙගෙන යන්න පටන් ගත්තා. ඊට අමතරව අපි 2009 දී අපිට දැනගන්න ආරංචි වුණා. අපි දැනගත්තා අපි LTT එක පරාජය කරන්න ඕන්න මෙන්න තියෙන්නේ ඒ අවස්ථාවේදී. මේ අවස්ථාවේදී මොකද කරේ? දමිළ LTT හිතවාදීන් එකතු වෙලා ඔන්ටාරියෝ වල තියෙන ලොකු හයිවේ එකක් වැහුවා. මේ එක ඒ කියන්නේ හයිවේ එකක් මැදට පැනලා ඒක වැහුවා. ඔයගොල්ලන්ට පේනවා ඇති මේ හයිවේ එකේ එක පැත්තක ලේන් 3ක් තියෙනවා, අනිත් පැත්තේ ලේන් 3ක්. මේක ලේන් 6ක හයිවේ එකක්. ඔක්කොම වාහන යන්නේ මේ 120ක කිලෝමීටර් ස්පීඩ් එකේ. ඒක මේ විතර වගේ මේ මහා හයිවේ එක වැහුවා. ඔන්න ඕවා තමයි LTT සංවිධානය ඉතාම දැවැන්ත වශයෙන් මේ ප්‍රශ්නයට විරුද්ධව කියන්නේ ලංකාවේ යුද්ධය නතර කරවන්න සාම සාකච්ඡාවලට එන්න කැනේඩියානු රජය හරහා බලයක් පාවිච්චි කරන්නේ. එහෙම නැත්නම් බල රජයට මැදිහත් මේ කටයුතු කරා. ඒ අතරතුරේදී අපි දේශප්‍රේමී කණ්ඩායම් කැනඩාව හිටියා. 2009 අපි දැවැන්ත විෂයෙන් එකතු වෙලා එංගලන්තයේ තිබිච්ච හිටියා කවුද මිලිබෑන් කියන මේ ඇමති කෙනෙක් වැඩියෙන් මේ පැත්තට කතා කරන LTT සංවිධානයට සහයෝගය දෙන ඒගොල්ලන්ට විරුද්ධව අපි දැඩි කවුන්ටර් ඇක්ෂන් එකක් අපි ගත්තා. ස්ට්‍රැටජිකල් ඇක්ෂන් අරගෙන මේවා අපි ඔක්කොම යම් තරමකට පාලනය කරගන්න පුළුවන්කම අපිට ලැබුණා. ඒ වගේම මෙහි වෙච්ච තවත් විශේෂ සිද්ධියක් තමයි කැනඩාවේ හිටියා බොබ් රේ කියලා හිටපු අගමැතිවරයෙක්. ඒ අගමැතිවරයා ටොරොන්ටෝ සෙන්ටර් MP. මෙයා යන්න ගියා ලංකාවට 2003 ජූනි 3 2009. මෙයා සම්බන්ධයෙන් අපිට තරම් පැහැදීමක් නැහැ. මෙයා ඒ වුණාට පාර්ලිමේන්තුවේදී මේ මහත්මයා මේ ජෝන් බොබ් රේ මහත්මයා කිව්වා, මම එයාගේ වචන වලින්ම පාර්ලිමේන්තු එකේ හැන්සාඩ් එකකින් අරගෙන මෙතන දාලා තිනවා, I have never in way felt that the violence tactics of the LTTE were in any way the right course, and it have made that view known on many occasions, including debates in parliament. නමුත් මේවා මේ ප්‍රධාන වශයෙන් කිව්වට අපිට මේක ගැන ලොකු සැකසහිත තත්ත්වයක් තිබුණා. මොන ගිනි ගෙඩියකටද මේ හැරෙන්නේ කියලා. කොහොම හරි ශ්‍රී ලංකා රජය ඒකට මැදිහත් වෙලා එයාව ප්ලේන් එකේ අනිත් ප්ලේන් එකේ දාලා ආපහු කැනඩාවට එව්වා. මේ එයාට ලංකාවට ඇතුල් වෙන්න හම්බුනේ නැහැ. ඔන්න ඕ වගේ ප්‍රශ්න දේශපාලන වාතාවරණයක් තමයි අපිට අපි මුහුණ දීගෙන මේ කටයුතු සම්බන්ධයෙන් දේශප්‍රේමීන් විදියට මේ ප්‍රශ්නය සම්බන්ධයෙන් අපි පොලිටිකලි ඇක්ටිව් වෙලා මේ විදියට වැඩ කරගෙන ගියේ. මීට අමතරව අපි දන්නවා 2009 මැයි 18 වෙනිදා අපිට පුළුවන් වුණා LTT සංවිධානය මිලිටරිලි ඩිෆීට් කරන්න. ඒකේ පරාජයට පත් කරන්න. ඒක අපි පැහැදිලිව කළා. ඒගොල්ලන්ගේ නායකයා ruthless and barbaric terrorist leader Prabhakaran and his terrorists killed. And at the in combat, and we successfully defeat this LTT actions. LTT militarily defeated. එතකොට මේගොල්ලා මේක කළාට පස්සේ ඒගොල්ලන්ගේ සම්පූර්ණ නායකත්වයේ වැඩි ප්‍රමාණයක් අපිට අයින් කරගන්න පුළුවන් වුණා. අපේ රණවිරයෝ ජාතිය වෙනුවෙන් මහත් විශාල කැපකිරීම කරලා මේ ජයග්‍රහණය රට වෙනුවෙන් අපේ ලංකාව වෙනුවෙන් මුළු ලෝකයටම අපි ඉතාමත් ප්‍රෞඩ ජාතියක් විදිහට අපි පෙන්වු කරගන්නවා. මෙතනින් මේක නතර වුණේ නැහැ. මේගොල්ලා 2009 මේ පරාජයත් එක්ක එක්කෙනෙක්වත් පස්සට යන්න කැමති වුණේ නැහැ. අපි දන්නවා මම ඒ ගැන වැඩි විස්තර කතා කරන්න යන්නේ නැහැ. අපිට ඉන්ටෙලිජන්ස් ඇනලිසිස් ඔක්කොම රිපෝට්ස් තියෙනවා. ඒවා අපි ඇනලයිස් කරලා තියෙන්නේ. මේගොල්ලෝ ඊට පස්සේ කරේ 2009 ඉඳලා 2013 වෙනිදා 13 වෙනකම් මුලි වයිතාල් මෙමෝරියල් ඩේ එක කියලා මේක මැයි 18 වෙනිදා සමරන්න පටන් ගත්තා. මේක කැනඩාවේ වෙනවා. ඊට අමතරව මේගොල්ලෝ මේක නම වෙනස් කරා. මුලි වයිතාල් කියන්නේ අන්තිම බැටල් එක වෙච්ච තැන. ඊට පස්සේ 2014 ඉඳලා 2018 වෙනකම් ටැමිල් මෙමෝරියල් ඩේ කියලා මේ දවස මැයි 18 වෙනිදා දවස සමරන්න පටන් ගත්තා.
මේක මෙතනින් නතර වුණේ. මේගොල්ලෝ මොකද කරේ? දැන් මේ LTT එකට තියෙන සපෝට් එක සහ මේගොල්ලන්ට දැන් සල්ලි හොයාගන්න ක්‍රමයක් නෑ. බොරු කියන එකේ සීමාවක් තියෙනවා. බොරු වලට මිනිස්සු කැමතිත් නෑ. ලංකාවේ තාමත් සාමකාමී වාතාවරණයක් පැතිරගෙන යන හින්දා මේවා කරගන්න බැරි වුණා. ඒ නිසා මේ බෙදුම්වාදී සංවිධානය සහ LTT සම්බන්ධ අනිත් කොටස් මොකද කරේ? මේගොල්ලා 2019 දී Tamil Genocide Memorial Day එක කියලා පටන් ගත්තා මේ කැම්පේන්. එතකොට දැන් අදත් මේක 2020 වෙනකොටත් මේගොල්ලෝ මේ දැන් මේ අර යුද්ධ පරාජය දැන් ලංකාවට චෝදනාවක් එල්ල කරනවා දෙමළ ජනතාව සමූල ඝාතනය කළා කියලා. මේ කතන්දරේ පටන් ගත්තේ මේගොල්ලෝ 2019 දී. අපි දැන් මේවා පැහැදිලිව පරීක්ෂා කරගෙන ඉන්නවා. මේ අතරතුරේදී 2019 දී දැන් මෙතෙක් කල මේගොල්ලෝ ඩිස්ඉන්ෆර්මේෂන් කැම්පේන් එක තිබුණාට ඒ තරම් නීත්‍යානුකූල වශයෙන් මේක LTT සංවිධාන සහ ඒවට අදාළ කොටස් වලට වැඩක් කරගන්න පුළුවන්කමක් ලැබුණේ නැහැ. මොකද අපි ඇක්ටිව් විදියට දේශප්‍රේමී කොටස් කැනඩාවේ හිටිය ඉතාමත් තදින් කටයුතු කරපු හින්දා. ඊට අමතරව 2019 අප්‍රේල් 30 විශේෂ සිද්ධියක් සිද්ධ වුණා. මොකක්ද සිද්ධිය? විජේ තනිකලසම් කියන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා දෙමළ ජාතික මන්ත්‍රීවරයෙක් ශ්‍රී ලංකන් ඔරිජින් ඡන්ද 669 යදින්නේ. එයා පාර්ලිමේන්තුවට පනතක් ඉදිරිපත් කළා Tamil Genocide Education Week Act 2019. මේ පනත හරහා ශ්‍රී ලංකාව සමූල ඝාතනය කරපු රටක් විදියට දෙමළ ජනතාව සමූල කරපු රටක් විදියට නැත්නම් ශ්‍රී ලංකා as Tamil Genocide State. ඊට අමතරව අපේ රණවිරුවෝ යුද අපරාධ කරපු කණ්ඩායමක් විදියට ඊට අමතරව numerous discriminatory allegations දාලා මේගොල්ලෝ මේ පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. දැන් මේක ඉතාමත්ම භයානක සහ භයානක අවස්ථාවක් බවට අපිට පරිවර්තනය වෙලා තියෙනවා. දැන් මේ පනත පාර්ලිමේන්තුව සම්මත වුණොත් මොකද වෙන්නේ කියන එක කාටවත් අමුතියෙන් පැහැදිලි කරන්න දෙන්න ඕනේ නැහැ. තේරෙනවා මොකද්ද වෙන්නේ යන්නේ කියලා. ඒක දැන් මෙයාගේ හැටි ගැන අපිට කියන්න පුළුවන්. මෙයා විජේ තනිකලසම් කියන MPP එයාගේ Facebook එකේ දාලා තිබුණා happy 57th birthday to our national leader honorable P ප්‍රභාකරන් කියලා. එයාගේ Facebook එකේ දාලා තිබුණා. මේකට දැඩි විරෝධතා එල්ලනවා. ඒක එයා පස්සේ ගැලෙව්වා. නමුත් ඒක ගැලෙව්වා කියලා මේ දාපු මේක නැති වෙන්නේ නැහැ. ඒ සම්බන්ධයෙන් අපිට තොරතුරු තියෙනවා. අපි ඒවා මේ ගබඩා කරලා අපේ ස්ටෝරේජ් වල තියාගෙන ඉන්නවා. ඊට අමතරව මේ බිල් එක පාස් වුණෙත් නැහැ. මෙයා ඉස්කෝලවලට ගිහිල්ලා බිල් එක සම්බන්ධයෙන් මේ ළමයින්ට උගන්වන්න පටන් ගත්තා. මේ කියන්නේ ශ්‍රී ලංකාවේ මේ දෙමළ මේ ජන සංහාරයක් සිද්ධ කළා කියලා මේ මහා බොරුව මේ ලෝකෙට ප්‍රචාරය කරගෙන යනවා. කැනඩාවෙත් ප්‍රචාරය කරගෙන යනවා. ඉතින් ඒ ස්ක්‍රීන්ෂොට්ස් තමයි මම මේ ඔයගොල්ලත් එක්ක දැන් ෂෙයා කරන්නේ. ඊළඟට මොකද වුනේ? මේක දැන් ওই විදියට කරගෙන යන අතරතුරේදී මීට අමතරව මේගොල්ලෝ හදන්නේ මේ අධ්‍යාපන ක්‍රමය තුලට කැනඩාවේ මේ Tamil genocide එකක් වුණා. Tamil ජනතාව ජනසංහාරයට ලක් වුණා කියලා මේක ස්කූල් බෝඩ් සරහා ඇතුළට අරගෙන එන්න කරිකියුලම් එකට. ඒ කියන්නේ මේ විෂය නිර්දේශයට අරගෙන එන්න. මේක සඳහා ඒගොල්ලෝ ටාගට් කරගත්තා ස්කූල් බෝඩ් 3ක්. මොකද දෙමළ බෙදුම්වාදී කොටස් වැඩිපුර ඉන්න ප්‍රදේශය කැනඩාවේ ඔන්ටාරියෝ ප්‍රාන්තයේ Peel Regional School Board, York Regional School Board එකයි Toronto District School Board එකයි අරගෙන ඒගොල්ලෝ මොකද කරේ? මැයි 18 වෙනිදා 2020 Twitter message නිකුත් කරා මේ Tamil genocide එකට සහයෝගය පළ කරමින්. ඒක ඒ Tamil genocide කියන වචනේ පැහැදිලිවම ඒ Twitter message වල සඳහන් වුණා. ඊට පස්සේ තව ඉතාමත් බරපතල සිද්ධියක් සිද්ධ වුණා. Tamil genocide උනාය Tamil ජනතාව සමූල ඝාතනය කළ අය මේ ලංකාවේ රණවිරියෝ සහ මේ ලංකාව කියලා මේගොල්ලෝ මේක කරිකියුලම් එකටත් ඇතුල් කරන්න උත්සාහයක් ගත්තා. ඒ උත්සාහය උනේ ටොරොන්ටෝ ඩිස්ට්‍රික්ට් ස්කූල් බෝඩ් එකේ බෝඩ් එකේදී මේක යෝජනාවක් විදිහට සම්මත වෙලා ඒක ඉස්සරහට සම්මත වුණා. ඒ අතරතුරේදී තවත් මේගොල්ලෝ මේ පොලිටිකල් කැම්පේන් එක ඉස්සරහට කරගෙන යනවා. City of Toronto වල සහ City of Brampton වල මේයර්ස්ලා අල්ලගෙන ඒගොල්ලන්ට යම් මේ උදව් උපකාර කරලා
genocide proclamation issue කරා. එතකොට ඊළඟට ඊට අමතරව තව politiciansලාත් මේකට support උදව් කරන කොටස් එකතු කරගෙන මේ Tamil genocide එකට සම්බන්ධව දෙමළ ජනතාව සමූල ඝාතනය කරා. අපේ මේ රණවිරුවෝ යුද අපරාධ අධිකරණ ඉස්සරහට ගේන්න ඕන කියන හදන උඩ මහා විශාල කැම්පේන් එකක් දැන් මේ යනවා මේ කැනඩාව හරහා. දැන් ඕගොල්ලන්ට තේරෙනවා ඇති මේ ප්‍රශ්න හරහා දේශප්‍රේමී ජනතාව විදිහට අපි මොනතරම් පීඩනයකට ලක් වෙලා මේක කවුන්ටර් කරන්න අමාරු තත්වයකට පත් වෙන තරමට දැඩි ප්‍රතිරෝධ පැති ක්‍රමයකට මේගොල්ලෝ මේ එක එක පැති වලින් අමුතු විදියට මේක අපිට ඇටැක් කරගෙන අපිට පහර දීගෙන එනවා ශ්‍රී ලංකා රජයට විරුද්ධවත්. එතකොට මේ නමුත් අපිට දේශපාලන වශයෙන් කිසිම සම්බන්ධයකුත් තිබෙත් නැහැ. අපි ඒ ගැන අවශ්‍යතාවයකුත් තිබෙන්නේ නැහැ. අපි ඔය යහපාලනයේ ආණ්ඩුව ගැන එච්චර පැහැදීමකුත් තිබෙත් නැහැ. නමුත් ඒ වුණාට අපි දේශප්‍රේමීන් විදිහට මේ සම්බන්ධයෙන් කටයුතු කරන්න ඕනේ කියලා අපි දැඩි තීරණයක හිටියා. ඊට අමතරව තව ඉතාමත් වැදගත් සිද්ධියක් සිද්ධ වුණා. MP ගැරි ආනන්ද සංගරි Tamil origin. එයා ඇවිල්ලා ලංකාවේ ඉන්න ගැරි ආනන්ද සංගරිගේ පුතා. මෙයා 1983 මේ ජූලි කලබලට ඉස්සෙල්ලා ආනන්ද සංගරියට තිබිච්ච LTT තරජනින්ද මේ ගැරි ආනන්ද සංගරි එයාගේ අම්මත් එක්ක අයර්ලන්ඩ් වලට ගියා. අයර්ලන්ඩ් වලට ගිහලා පදිංචි වෙලා ඔහේ ඉන්නවා. ඉන්නකොට මොකද උනේ 1983 ජූලි කලබල ඇති වුණා. 1983 ජූලි කලබල ඇති වුණාට පස්සේ මෙයා මොකද කරේ? අම්මත් එක්ක කැනඩාවට ආවා මේ දේශපාලන සරණාගතයෙක් විදියට. රෙෆියුජි කෙනෙක් විදියට ආවේ ලංකාවේ නෙමෙයි අයර්ලන්තේ ඉඳලා. අයර්ලන්තේ ඉඳලා අපි ඒක දැනගෙන හිටියා. අපි ඒනට ඒ ගැන එච්චර කලබලයක් වුණේ නැහැ. ඒක අපිට අවශ්‍යතාවයක් නැහැ. කාට හරි උදක් වෙනවා නම් ඒක හොඳ වෙච්චාවි කියලා. ඉතින් මෙයා මේක පස්සේ මේ විදිහට කරගෙන යනවා. දැන් අපි ඒකත් අපි එක්ස්පෝස් කරලා තියෙන්නේ ඒ කියන්නේ ගවර්න්මන්ට් ඔතොරිටිස්. ඊළඟට මෙයා මොකද කරේ? ගැරි ආනන්ද සංගරි MP එයා මේ පෙත්සමක් සබ්මිට් කරා ඔන්ටාරියෝ කැනඩියන් පාර්ලිමේන්තුවට. මේක සිද්ධ වුණේ 2020 ඔක්තෝබර් 2 වෙනිදා. දැන් මේ ඔක්කොම කටයුතු තාමත් දැඩි ලෙස පාලනය කරලා ඒගොල්ලෝ ප්‍රොවින්ෂියල් මට්ටමේ ප්‍රාදේශීය මට්ටමේනොත් ඊළඟට ෆෙඩරල් ගවර්න්මන්ට් එක ඒ කියන්නේ මහා ආණ්ඩුව හරහා ඊළඟට තියෙන තව පොඩි පොඩි ආණ්ඩු හරහා මේ අපිට දැඩි ප්‍රතිපාදන ලංකාවට විරුද්ධව බාධක පනවන්න මහ විශාල සටනක යෙදෙනවා. මේගොල්ලන්ගේ මේ වෙච්ච පෙටිෂන් එකේ කාරණය තමයි මේ ලංකාව රිෆර් කරන්න ඕනේ ශ්‍රී ලංකා to UN refer to UN to investigate under convention of the enforced disappearance. මොකද මේගොල්ලෝ ඉස්සල්ලාම මොකද කරේ? යුද්ධ පරිචිත ගමන් මේගොල්ලෝ අපේ රණවිරුයෝ ටිකයි අපේ ලංකාවේ හිටපු නායකයෝ ටිකයි ඉන්ටර්නැෂනල් ක්‍රිමිනල් කෝට් එකට ගෙනියන්න දැඟලුවා. ඒකට අපි ඉඳ දුන්නේ නැහැ. අපි දැඩි ලෙස විරුද්ධ වෙලා ඒවට අපි අදාළ ප්‍රතිපාදන කටයුතු කරා. ඊට පස්සේ මොකද කරේ? United Nation Human Rights Council එක හරහා ලංකාවට බලපෑම් කරන්න පටන් ගත්තා. ඔයගොල්ලෝ දන්නවා ඇති මේ ජාරාජ් පලිහවඩන ඒගොල්ලන්ගේ ටීම් එක තමයි ඒක ගොඩක්ම මේ එක්සත් ජාතීන්ගේ සංවිධානයට විරුද්ධව අපිට ලංකාවට එන බලපෑම් කවුන්ටර් කරන ගෲප් එක. අපි ඒකට සම්පූර්ණ සහයෝගය දෙනවා. ඊට අමතරව මෙයා තාමත් බරපතල යෝජනාවක් කාණ්ඩුවට ඉදිරිපත් කරනවා. ලංකාවේ ඉන්න නායකයින්ට, ඒ කියන්නේ අපේ ජනාධිපතිතුමාට සහ අගමැතිතුමාට සහ අපේ විරෝධාර රණවිරුවන් ඉන්න සිවිල් සර්විස් එකේ ඒකේ ඉන්න කට්ටියටයි මේගොල්ලන්ට සවරින් ඉමුනිටි එක අයින් කරලා මේගොල්ලව ක්‍රිමිනල් කෝට් එකට රිෆර් කරන්න. ඉතින් මේක මහ විශාල බරපතල දේශපාලන වශයෙන් හරිම තර්ජනයක් බවට පරිවර්තනය වුණා. දැන් ඔයාලට පේනවා ඇති මහ විශාල විශේෂයට මේ දෙමළ ජනතාව ලංකාවට විරුද්ධව කැනඩාව පුරා දැවන්ත මේ ප්‍රහාරයක් එල්ල කරගෙන යනවා. දැන් අපි මොකද කරන්නේ? දැන් මේක තමයි අපේ මම ඔයාලට පැහැදිලි කරන්න යන්නේ. මේ මහ විශාල දැන් එක අපි දන්නවා එංගලන්තයේ නඩුවට මේ එංගලන්තයේ ඉන්න කොටස් ඔය LTT එක තහනම් ඉවත් කරගන්න ඒගොල්ලන්ගේ නීත්‍යානුකූල ආයතනයට පවුන් ලක්ෂ 2ක් දීලා තියෙනවා මේ රිටේන් එක විදියට විතර පටන් ගන්න වැඩි. ඊට අමතරව තව අපි දන්නේ නැහැ තව කොච්චර ඒක බැලුවාම ලංකාවේ මුදලින් මේ මිලියන් 50ක් විතර එක නඩුවකට. දැන් මේක බැලුවාම අපිට කැනඩාවේ නඩු 8ක් තියෙනවා. මේ දැන් අපිට නඩු 8ක් තියෙනවා. දැන් මොකද කරන්නේ? අපි මේක කළේ මෙන්න මෙහෙම. අපි මේක කරන්න අපි
දැන් අපි තාමත් සාර්ථක විදියට කළේ මොකද්ද? අපි මේකට කියන්නේ දැන් ඔය මිලිටරි ගෲප්ස් එහෙම කියනවා මේ centralized the fire power කියලා කියන්නේ අපි මොකද කරේ මේ කැනඩාවේ තියෙන සියලුම දේශප්‍රේමී කොටස් අපි එක වහලක් යට ගෙනාවා. ඒකේ ඇසෝසියේෂන් එකක් අපි හැදුවා. මේක අනුර ෆර්ඩිනන්ඩ් කියන මැතිතුමා තමයි තාමත් කැපකිරීමෙන් කටයුතු කරලා සියලුම දේශප්‍රේමී ජන කොටස් කැනඩාවේ සිටින කැනඩාවේ මැනිටෝබා ප්‍රාන්තවල සිටින සියලුම කොටස් එකතු කරගෙන ශ්‍රී ලංකන් කැනේඩියන් ඇක්ෂන් කොලිෂන් එකක් කියලා අපි හදාගත්තා. එක වහලක් ඇරට ඔක්කොම සෙන්ට්‍රලයිස් කරගත්තා අපේ තියෙන ඒවා. මේවා හිටියා parents association, students association, elderly groups, ඊළඟට social justice group, සුළු නායක ඒ වගේ groups ගොඩාක් හිටියා. ඒගොල්ලෝ කට්ටිය ඔක්කොම එකතු කරලා අපි එකක් හදාගත්තා umbrella organization. ඊට පස්සේ මොකද කරේ? අපි එතන ඉඳන් අපි action අපි ඔක්කොම strategize කරා. කළා අපි එක groups වලට කඩාගත්තා. එක ඒගොල්ලන්ගේ grassroots campaign එක කරන්න කිව්වා. ඊට අමතරව මම සහ මගේ අපි team up වෙලා මම legal research and intelligence mechanism එකක් හැදුවා මේගොල්ලන්ට counter කරන්න කොහොමද. ඒක ඊළඟට අමතරව අපි හිටපු අනිත් දේශප්‍රේමී කොටස් එකතු වෙලා grassroots campaign එක කරගෙන ගියා. grassroots campaign එක කියන්නේ මිනිස්ටර්ස්ලට ඉන්න පාර්ලිමේන්තුවේ ඇමතිවරුන්ට සහ Twitter message වල Twitter පණිඩ වල පත්තරවල හැමතැනම මේ disinformation campaign එකට විරුද්ධව අපි කරන කටයුතු දැන් අපි ප්‍රචාරය කරගෙන යනවා. මේක හරිම සාර්ථකයි. අපිට මූලිකව 20ක් විතර වගේ තමයි කට්ටිය හිටියේ. නමුත් ඒ වුණාට මේක branch out වෙලා යනකොට අපිට 3000ක 4000ක විතර සෙනඟක් අපි මේ ආයතනය හරහා එකතු කරගෙන දේශප්‍රේමී බලවේග කොහොම එකතු කරලා එක වහලක් ඇත්ත අරගෙන අපි මේකට කවුන්ටර් කරන්න පටන් ගත්තා. ඊළඟට මෙතනදී මොකද වුනේ? මේකයි අපි දැනට ගත්ත action එක action against the bill 104 Tamil genocide education league. මේක පළවෙනි පාර පාර්ලිමේන්තුවේ විවාදයෙන් පාස් වුණා. පළවෙනි පාරෙන් විවාදයෙන් පාස් වෙච්ච ගාම මොකද සිද්ධ වුනේ? මේගොල්ලා පාස් වෙලා ඉවරලා පාස් වෙච්ච ගාම second reading එකට මේක ආවා. මේක එනකොට මේ ටොරොන්ටෝ විශේෂයෙන්ම සිටපු ක්‍රියාකාරී සංවිධාන දේශප්‍රේමී බලවේග තාමත් දැඩි ලෙස තමන්ගේ කාලය ධනය විශාල වශයෙන් වැය කරලා മന്ത്രിගොල්ල හම්බෙලා ඒගොල්ලන්ට මේ තියෙන බොරුව මේ ජනඝාතය කරා කියන පට්ටපල් බොරුව අපි පැහැදිලි කරලා දුන්නා. LTT එක කියන්නේ කවුද? ඒගොල්ලන්ගේ ප්‍රමාණවේදී මොකද්ද? ඒගොල්ලෝ මොකද කරන්න කියලා පැහැදිලි කරලා දුන්නා. ඉතින් මොකද වුනේ? නමුත් අර ප්‍රොසීඩියර් එක යන විදිහට second reading එකටත් ගියා මේ බිල් එක. මේ බිල් එක second reading එකට ගියාට මේගොල්ලන්ට මේ දේශප්‍රේමී කොටස් ටොරොන්ටෝ ප්‍රදේශයේ සහ අනිත් ප්‍රදේශවල සිටපු දැඩි ලෙස කරපු බලපෑම් නිසා හුඟක් മന്ത്രിවරු පස්ස ගැහුවා. පස්ස ගහලා මේගොල්ලන්ට ඡන්ද 50 තමයි හොයාගන්න හම්බුනේ. මේ නිසා මොකද වුනේ? මේ පනත Standing Committee on Private Members Bill and Regulation Committee එකට ඒ කමිටි එකට මේක රිෆර් කරා. ඊට පස්සේ මොකද කරේ? අපි වහාම ක්‍රියාත්මක වෙලා අපේ legal team එකත් එක්ක එකතු වෙලා මේකට අපි ඉතාමත්ම comprehensive නීත්‍යානුකූල legal document එකක් අපි submit කරා. ඒකට කියන්නේ rebuttal එකක් submit කරා. ඊට අමතරව අපි කිව්වා මේක ඉස්සරහට කරන්න යන්න බෑ. අපි මේක විරුද්ධව constitutional challenge එකක් කරගෙනවා කැනඩාවේ තියෙන ව්‍යවස්ථාවට හැටියට. එතකොට නමුත් මේ අවස්ථාවේදී අපි මොකද කරේ? අපි වැඩිපුරම ඉතාමත්ම තදින් කටයුතු කරා මේක ඉස්සරහට ගෙනියන එක සම්පූර්ණයෙන් නවත්තන්න. දැන් මොකද වෙලා තියෙන්නේ? මේක පබ්ලික් හියරින් වලට දාලා යන්න තියෙන්නේ. තාම කමිටි එක කිසිම ඇක්ෂන් එකක් අරගෙන නැහැ. ඔන්න ඕකයි දැනට මේ බිල් එක වෙලා තියෙන්නේ. දැන් මේකට අපි ලොකු ගලක් දාලා යට දාගෙන ඉන්නවා, තද කරගෙන ඉන්නවා මේක එන්න දෙන්නේ නැති වෙනවා. ඊට පස්සේ මොකද උනේ? දැන් ඇක්ෂන් මේගොල්ලෝ අපිට විරුද්ධව Twitter message issue කරා ස්කූල් බෝඩ් හරහා. අපි ඒක කවුන්ට් කරේ කොහොමද? අපි ඔක්කොම නඩු දැම්මා. අපි නිකන් හිටියේ නෑ. ඒ කියන්නේ නඩු දානවා කියන්නේ මේ තියෙනවා අර කම්ප්ලේන් කරන්න පුළුවන් ඉන්ටිග්‍රිටි කමිෂනර්ට. අපි යෝක් රීජනල් දිස්ත්‍රික්ක ස්කූල් බෝඩ් එකටයි ටොරොන්ටෝ දිස්ත්‍රික්ක ස්කූල් බෝඩ් එකට විරුද්ධව පැමිණිලි කරා. දැම්මා. ඊට පස්සේ මේකේ අපේ ওই දේශප්‍රේමී කොටස් සහ දෙමාපියන්ගේ සංවිධානය, ඒකට කියන්නේ සංවිධාන එකතු වෙලා ඒ කරපු මහ විශාල කැම්පේන් එකේ ප්‍රතිඵලයක් විදියට
Peel region district school board එකේ හිටපු director එයාව අයින් කරා. ඒ සම්බන්ධව. ඊට අමතරව Toronto district school board එකේ හිටපු board of chair step down කරා. සාමාන්‍යයෙන් western countries වල මේ වගේ රටවල් වල යම් විදිහේ වැරද්දකට හම්බුනාම එයා ඒ තනතුරෙන් ඉවත් වෙනවා. ඒ තනතුරෙන් එයා ඉවත් වෙනවා ඉන්න බලන්නේ. ඒ වගේ දෙයක් තමයි Toronto district school board එකේ Peel regional school board එකෙත් සිද්ධ වුණේ. ඊට අමතරව තවත් මේගොල්ල බලපෑමක් අපිට ඉදිරිපත් කරා. ඒක තමයි action against මොනවාද අපි කරපු ප්‍රතිඵලය මේගොල්ලන්ට මේ මේගොල්ල ඊළඟට genocide curriculum එක ඔන්ටාරියෝ curriculum එකට ඇතුල් කරන්න හැදුවා. එතෙන්දී අපි වහාම ක්‍රියාත්මක වෙලා මේකත් අපි නවත්ත ගත්තා. අපි submit කරා මේ technical document එකක් Ministry of Education in Ontario අපි ඔක්කොම සේරම professors ලා සේරම දක්ෂ විද්වතුන් එකතු වෙලා මේ තියෙන බොරුව මේක බොරුවක් කියලා මේක පැහැදිලි කරන්න අපි ඒ කරුණු කාරණා ඒ අදාළ කොටස් වලට අපි ඉදිරිපත් කරා. ඊළඟට අද වෙනතුරු no action include to the Tamil genocide Ontario curriculum. මේකත් අපි සාර්ථකව දැනට නවත්තගෙන ඉන්නේ. මේ විදිහට ඊළඟට මෙහා අනිත් ප්‍රශ්නේ අපිට ආපු ප්‍රශ්නේ තමයි මේ ගැරි ආනන්ද සංගරගේ ප්‍රශ්නේ MP මේකටත් අපි තාමත් දැඩි ලෙස ක්‍රියාත්මක වෙලා මේ දේශප්‍රේමී කොටස් ඔක්කොම ලියලා මේ කැම්පේන් එක තාමත් සාර්ථකව කරලා අපේ ලීගල් ඩිවිෂන් එකයි මගේ ඉන්ටෙලිජන්ස් ඩිවිෂන් එකයි තාමත් පැහැදිලිව කටයුතු කරලා මේ රිබටල් එකක් comprehensive legal arguments අපි සබ්මිට් කරා. ඒකට විරුද්ධව කරලා අන්තිමේදී වාසනාවට ජාතියේ වාසනාවට කැනඩානු රජය මේ කාරණා දෙකම රිජෙක්ට් කරා. එතකොට අපේ මේගොල්ලන්ට මෙතනින් එහාට යන්න තැනක් නැහැ. මේගොල්ලන්ට දැන් මොකද උනේ? ඒගොල්ලෝ කිව්වා මේ අපි වෙන තක්‍රම වලින් තමයි අපි ලීගල් ආගියුමන්ට්ස් ඉදිරිපත් කරේ. කොහොම හරි කැනඩානු රජය මේ යෝජනා දෙකම ඒ කියන්නේ අපේ රණවිරියෝ සහ අපේ නායකයින් යුද්ධාධිකරණයට පමුණුවන එක සහ මේ ලංකාව convention of the enforced disappearances කියන convention එකට United Nation එකට ඉදිරිපත් කරන එක අපි නවත්ත ගත්තා එතෙන්දී. දැන් අපි LTT terrorist separatist agenda successfully defeated. ඒ වුණාට මේක ඉවර නෑ. මේක ඉවර නෑ කියන්නේ මේක ඇවිල්ලා මේ නිකන් දැන් අලුයට තියෙන ගින්දර වගේ කොවිලේ පත් වෙයිද දන්නේ නෑ. නමුත් මේක fire under the ashes. ඒ වුණාට දැන් අපි තාමත් සාර්ථකව මේක කවුන්ටර් කරලා තියෙනවා. අපි දැන් මේක බලාගෙන ඉන්නේ මොනවාද ඊළඟ ඇක්ෂන් එක. මේක අපි දැන් ප්‍රෝඇක්ටිව් විදියට අපි තාමත් සක්‍රීය විදියට දේශප්‍රේමී බලවේග කැනඩාව විදගෙන ක්‍රියා කරගෙන යනවා. නොකයි උනේ. දැන් ඕගොල්ලන්ට විශේෂයෙන්ම ලංකාවේ සිටින පිරිස් වලට ප්‍රශ්නයක් තියෙනවා. දැන් මේ කැනඩාවේ මහා විශාල වශයෙන් කරපු මේ දරුණු අපලාද වලට විරුද්ධව කරපු බොරු ප්‍රචාර වලට විරුද්ධව මේ කැනඩාවේ සිටින දේශප්‍රේමී කොටස් එකතු වෙලා කරපු මේ දැවන්ත අරගලයේ ප්‍රතිඵලයක් විදිහට අද අපිට කොන්ද කෙලින් තියාගෙන ඉන්න පුළුවන්කම තියෙනවා. අපි ලංකාවේ රණවිරුවෝ ටික අපි ආරක්ෂා කරගත්තා. ඒ වගේම ලංකාවේ එන්න තියෙන දේශපාලන ඇඟිලි ගැහිම් වලින් අපි ඒගොල්ලෝ බේරගත්තා. එතකොට ඒ විදිහට තියෙනවා. දැන් මේ සම්බන්ධයෙන් ලංකාවේ සිටින අයට කරන්න පුළුවන් මොකක්ද? මගෙන් හුඟක් දෙනෙක් අහනවා මොකද්ද කරන්න පුළුවන් මොකද්ද කරන්න. මේගොල්ලන්ට කරන්න පුළුවන් කාරණා ගොඩක් තියෙනවා. මෙන්න මේකයි. අපිට ඕනේ grassroots support campaign එක. grassroots support campaign එක කියන්නේ Twitter accounts, Facebook accounts, එහෙම නැත්නම් Instagram මේවා තමයි දැන් social media accounts තමයි හරිම powerful. එතකොට මේ තැන් වලට ගිහිල්ලා ওই LTT එකට සම්බන්ධව glorification of terrorism එහෙම නැත්නම් ලංකාවට විරුද්ධව separatist agenda පතුරවන කොටස් ඉන්නවනම් ඒගොල්ලන්ට විරුද්ධව ඒ Twitter එකට report කරන්න. Facebook එකට report කරන්න පුළුවන්. Instagram එකට report කරන්න පුළුවන්. ඒ විදිහට ඔක්කොම report කරන්න පුළුවන්. අපේ දැන් මේ කැනඩාවේ තියෙනවා මේ action coalition එක සම්බන්ධව අපි මේක ඉතාමත්ම අදින් මොනිටර් කරනවා මේ LTT එකේ activities කරලා අපි ඒවා දැනුවත් කරනවා. ඒ සම්බන්ධ ප්‍රතිඵලයක් විදිහට ඒගොල්ලෝ මේක ඒගොල්ලන්ගේ accounts sub accounts මේ turn down කරනවා. ඒ account එක තහනම් කරනවා. ඒ විදිහට campaign එක දිගටම කරන්න ඕනේ. ඒ කියන්නේ report any hate and glorification of Tamil terrorism against if anything comes Sri Lanka, no matter what it is in Sri Lanka or maybe other countries. You can go on the web and find out who are the people who's active
what are the accounts, then we have to report. ඊට අමතරව ඕගොල්ලෝ හිතනවා නම් යම් තරමක ප්‍රතිඵලයක් හෝ තොරතුරක් ඕගොල්ලන්ට තියෙනවා නම් ඒක ඉස්සලාම ඇත්තටම ලංකාවේ තියෙන නීතිමය කොටස් සහ ඒ අදාළ ඔතොරිටිස් වලට දැනුම් දෙන්න ඕනේ. ඊට අමතරව අපිට දැනුම් දෙන්න. එතකොට අපි ඒ ගැන විජිලන්ට් වෙලා අපි බලනවා දැන් අපි ඊළඟ ඇටැක් එක කොහෙන්ද දෙන්නේ? ට්‍රාන්ස්ෙන්ද මොකක්ද දෙන්නේ? දැන් මේ දෙමළ බෙදුම්වාදී කණ්ඩායම ඊළඟට අරන් යන පනත මොකක්ද? අපි ඒකට මොකද්ද කරන්න ඕන කවුන්ටර් ඇක්ෂන්. ඒ විදිහට අපි ලෑස්ති වෙනවා. මෙන්න මේ ටික තමයි ලංකාවේ ඉන්න කට්ටියට අපිට වෙනුවෙන් කැනඩාව වෙනුවෙන් කරන්න තියෙන උදව්ව. අපිට හුඟක් සල්ලි ඕනෙත් නෑ. ඒක අපිට කරගන්න පුළුවන්. මේ අපි බිල්ලන්නේ ඕගොල්ලන්ගේ සම්පූර්ණ සහයෝගය මේක කරන්න පුළුවන්. එක්කෙනෙකුට දවසට විනාඩි 10ක් 15ක් මේ වෙනුවෙන් කැප වුණා නම් මේ වැඩේ අපිට ඉතාමත් සාර්ථක විදිහට මේ ප්‍රොපගන්ඩා මෙකනිසම් එක LTT මෙකනිසම් එකට අපිට නවත්ත ගන්න පුළුවන්. දැන් මගේ ප්‍රසන්ටේෂන් එක ඉවර කරනවා. මම හිතන්නේ මම විනාඩි 6ක්ද කොහෙද වැඩිපුර කතා කරලා තියෙනවා. මට විනාඩි 20යි දීලා තිබුණේ. මේ සම්බන්ධයෙන් මොන හරි ප්‍රශ්න තියෙනවා නම් මට පුළුවන් මේ සම්බන්ධයෙන් ආන්සර් කරන්න. ඔයගොල්ලන්ට මොන හරි වැඩිපුර විශේෂ ප්‍රශ්න තියෙනවා නම් ඒවා මේ ඊමේල් එකට අපිට ඉදිරිපත් කරන්න පුළුවන්. ඊට අමතරව අපි සබ්මිට් කරපු ඔක්කොම ලීගල් ඩොකියුමන්ට්ස් සහ ඒ කටයුතු ටෙක්නිකල් ඩොකියුමන්ට්ස් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මේ වෙබ්සයිට් එක හරහා. ඒකේ පබ්ලිකේෂන් ලින්ක් එකට ගියා නම් ඔක්කොම ඒවා publicly available documents විදිහට දාලා තියෙනවා. Thank you very much for my listening to presentation. Thank you very much. බොහොම ස්තුතියි මහාචාර්ය හේවගේ. ප්‍රශ්න ටික අපි අන්තිමට අහමු. මහාචාර්ය හේවගේ මේ කියපු විදිහට අපිට ඇත්තටම තරුණ බලකායක් හදාගන්නට වෙනවා මේ ඉන්ටර්නෙට් කැම්පේන් එක කරන්න, මේ ඇටැක් එක කරන්න. අපි බලමු ඒක කොහොමද අපි ලංකාවේ කරගන්න පුළුවන් කියලා. දැන් තරුණයෝ බොහොම විදිහට මේ ඉන්ටර්නෙට් එකත් එක්ක කටයුතු කරන නිසා. මහාචාර්ය හේවගේ මහතා මූලික අධ්‍යාපනය ලැබුවේ කොළඹ ආනන්ද මහාවිද්‍යාලයෙන්. ඉන්පසුව මූලික අධ්‍යාපනයෙන් පසුව ඔහු ජීවිද්‍යාව පිළිබඳ උපාධියක් මූලික උපාධිය ලැබුවා කොළඹ විශ්වවිද්‍යාලයෙන්. ඉන්පසුව ඔහු පශ්චාත් උපාධි දෙකක් කරා නීතිය සහ පරිසර වේදය පිළිබඳව. පසුව කැනඩාවේ ලෝරන්ෂන් විශ්වවිද්‍යාලයෙන් ඔහු නීතිය පිළිබඳ ආචාර්ය උපාධිය ලබා ගත්තා. අද ඔන්ටේරියෝ නෙවිල් හේවගේ ලෝ ගෲප් නම් සමාගම් සමූහයේ ඔහු සීනියර් පාර්ට්නර් කෙනෙක් වශයෙන්ම ලෝරන්ෂන් විශ්වවිද්‍යාලයේ නීතිය පිළිබඳ මහාචාර්ය ලෙසට කටයුතු කරනවා. මම ඊගාවට ඔබට හඳුන්වා දෙන්නට අදහස් කරන්නේ අපගේ ප්‍රධාන අමුත්තාලේ සාද මේ අවස්ථාවට සහභාගී වන ජෙනරාල් දයා රත්නායක මැතිතුමා. දයා රත්නායක මැතිතුමා මූලික අධ්‍යාපනය ලබන්නේ කුරුණෑගල සියඹලංගමුව කනිෂ්ඨ විද්‍යාලයෙන් සහ උඩබදලව මහාවිද්‍යාලයෙන්. ඉන්පසුව කුරුණෑගල මලීදේව විද්‍යාලයට ඇතුළත් වන රත්නායක සිසුවා අධ්‍යාපනයට අමතරව මල්ල ක්‍රීඩා, රගර් සහ ශිෂ්‍ය බට කණ්ඩායම් වල නායකත්වය දරමින් පාසලේ දීප්තිමත් මෙන්ම ජනප්‍රිය ශිෂ්‍යයෙකු බවට පත් වෙනවා. ඔහු පසුව එහි ප්‍රධාන ශිෂ්‍ය නායක ධූරයටද පත් වෙනවා. පාසලෙන් පසු කෙලින්ම හමුදාවට බැඳෙන ඒ මහතාගේ මුළු ජීවිත කාලයම කැපකෙරෙන්නේ අප ජාතියේ දුවාදරුවන්ට බියෙන් තොර හුස්ම පොදක් ගැනීමට අවශ්‍ය පරිසරය උදා කර දීම සඳහායි. මේ කාලය තුල ඔහු විසින් කරන ලද කැපකිරීම බොහෝයි. ශ්‍රී ලංකා රජය විසින් යුද බිමේදී කරන වීර ක්‍රියාව වෙනුවෙන් රණවිරුවෙකුට පිරිනැමෙන පදක්කම් වලින් වැඩිම පදක්කම් ගණනක් පිරිනමා ඇත්තේ ජෙනරාල් දයා රත්නායකයන්ට වීම ඒ බව ඒ කැපවීම පිළිබඳ මොනවට සනාථ කරනවා. ශ්‍රී ලංකාවේ හමුදා නායකින් හුදු තුවක්කු සහ උණ්ඩවලටම සීමා වුණු පිරිසක් නොව යමක් නිරීක්ෂණය කර උපාය මාර්ග සහ සංකල්ප ගොඩනැගිය හැකි බහුශ්‍රෘත එමෙන්ම ජනතාවගේ හදගැස්ම හඳුනන ජනතාවත් සමග එකට ජීවත් වන පිරිසක් බව ලෝකයට කියා පෑමට දයා රත්නායක චරිතය කදිම උදාහරණයක්. දයා රත්නායක මැතිතුමනි, මේ ආරාධනය ඔබටයි. Your mic is on mute.
සමාවෙන්න දැන් ඇහෙනවද රනිල්? හෙලෝ දැන් හොඳයි. රයිට් සමාවෙන්න මේ රනිල් සහ කණ්ඩායමට අපේ ඔබ සංවිධානයේ කණ්ඩායමට විශේෂයෙන් ස්තුතිය පුද කරනවා අපව සම්බන්ධ කර ගැනීම සම්බන්ධව. ඒ වගේම තාමත්ම වැදගත් කරුණු කාරණා සාකච්ඡා වුණා අපේ ජයරාජ් සහ නෙවිල් ડોક્ટર නෙවිල් සහ මිස්ටර් ජයරාජ්ගේ කතාවලදී. ඊටමත් දීර්ඝ වශයෙන් මේ කරුණු එංගලන්තේ කොහොමද වෙන්නේ එංගලන්තේ කැනඩාවේ කොහොමද වෙන්නේ කියන දේ තාම හොඳ ආකාරයට විශ්ලේෂණාත්මකව ඉදිරිපත් කරා. බොහොම ස්තුතියි. ඒ වගේම රජය වෙනුවෙන් සහ රටේ ජීවත් ශ්‍රී ලංකාව තුළ ජීවත් වෙන අපේ වගකීම් නිලධාරියෙක් හැටියට මම ඔබ සියලු දෙනාම එකතු වෙලා මේ කරන සේවාව පිළිබඳ විශේෂ කෘතවේදයක් රජය වෙනුවෙන් සහ අපේ රටේ සමස්ත ජනතාව වෙනුවෙන්ම පුද කරන්න කැමතියි. මොකද යුද්ධය අපි මෙහි කළාට LTT සංවිධානය වෙලා තියෙන ජාලාගත වෙලා තියෙන ක්‍රමවේදය දැක්කොත් ඔවුන්ගේ ශක්තිය මේ ලංකාවේ යාපනයට එහෙම නැත්නම් මුලතිව් ජංගල් එකට කිල්නොච්චි ජංගල් එකට එහෙම නැත්නම් තොප්පිගල ජංගල් එකට සීමා වෙන්නේ නැහැ. ඔවුන් සමස්ත ලෝකේ පුරා රටවල් 40 ගානක ජාලගත වෙලා ක්‍රමානුකූල ක්‍රමවේදයකට අද ලෝකයේ මේ වගේ සටන් කරන ආකාරයට ඉතාම හොඳ ක්‍රමවේදයකට සංවිධානය වෙලා තමයි ඔවුන් සටන් කරන්නේ. ඒ වගේම අපි යුද්ධ කරනකොට යුද්ධයකදී ඒ ජය පරාජය තීරණය වෙන්නේ යුද පිටියේ නෙවෙයි යුද පිටියෙන් පරිබාහිරව කියලා කතාවක් තියෙනවා. අන්න ඒවට මොනවා ඒ උදාහරණ මොනවට පැහැදිලි කරමින් LTT සංවිධානය ක්‍රමානුකූලව දේශීය වශයෙන්ුත් කලාපීය වශයෙන්ුත් ජාත්‍යන්තර වශයෙන්ුත් ඉතාම හොඳට ත්‍රස්තවාදී සංවිධානය වෙන්න කෙසේද ඒ වගේම එක දීර්ඝ කාලීන සටනක් කරන්න කොහොමද සූදානම් වෙන්නේ ඒව සකස් වෙන්නේ ඒක හොඳ සැලසුම් කරගන්නේ සංවිධානය වෙන්නේ ක්‍රියාවට නම් වන්නේ කියන මේවට ඉතාම හොඳ එක්සැම්පල් එකක් ඇටියට පූර්වාදර්ශයක් ඇටියට මට සඳහන් කරන්නත් පුළුවන්. මෙවැනි සංවිධානයක් සමස්ත ලෝකේ පුරා විහිල්ලා මේ වගේ වැඩ කරනකොට ඒවට සමස්ත ඇත්තෙන්ම ගත්තොත් තම රජයකට පමණක් මේ කරුණු සටන් විනාශ කරන්න නැති කරන්න සටන් කරන්න කටයුතු කරන්න අපහසුයි. විශේෂයෙන් ශ්‍රී ලංකාව වගේ අපේ දුප්පත් ආර්ථිකයක් තියෙන රටක මේ වගේ ඉතාම සූක්ෂම සංවිධානය වෙලා තියෙන ත්‍රස්තවාදී සංවිධානයක් එක්ක සටන් කිරීමේදී විවිධ අපහසුතාවලට පත් වෙන්න වෙනවා. මෙන්න මේවා අපි දීර්ඝ කාලීනව සටන් කරගෙන යනකොට අපේ විශේෂයෙන් ඔබ වැනි විදේශ රටවල සිටින අය දේශප්‍රේමීන් වන ඔබ රටට ආදරය කරන අය ඔබගේ රාජකාරියෙන් ඔබට ගිහිල්ලා ඉතාමත්ම හොඳට සංවිධානය වෙලා යුද්ධ කාලයේදී අපට විශාල ශක්තියක් ලබා දුන්නා. ඒ භෞතිකව සහ මානසිකව සහ දේශපාලන හැම පැත්තෙන්ම ඒ ශක්තිය බලපෑවා. ඒ වගේම LTT සංවිධානය භෞතිකව නැති කරන්නට අපේ භූමිය තුල ඒ ශක්තිය විශාල ශක්තියක් බවට පත් වුණා. විශේෂයෙන් ශ්‍රී ලංකා රජයටත් ඒ වගේම යුද බිමේ හිටපු අපටත් ලොකු ශක්තියක් වුණා. ඒ නිසා තමයි අපට පුළුවන් වෙන්නේ වෙනදාට වඩා වෙනස් ක්‍රමවේදයකට සටන් කරලා මේ තාම මේ දරුණු ත්‍රස්තවාදී සංවිධානය විනාශ කරන්න. කිසි කෙනෙක් මේ ත්‍රස්තවාදී සංවිධානයේ නායකයෝ පමණක් නෙවෙයි, ඔවුන්ට අනුබල දුන්න අය පමණක් නෙවෙයි, ඔවුන්ට සහයෝගය දක්වපු සංවිධාන, ඔවුන්ට සහයෝගයක් යම් යම් රටවල්, රජවල්, ආයතන කිසි කෙනෙක් හිතුවේ නෑ LTT සංවිධානය කිසිසේත් පරාජයට පත් කරන්න පුළුවන් වෙයි කියලා. ඉතින් 2005 පත්වෙච්ච මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ රජය ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ නායකත්වයෙන් ආරක්ෂක ලේකම්වරයාත් හිටපු හමුදාපතිවරුන්ගේ නායකත්වයෙන්ුත් හැදෙන හමුදාවල් රජය මෙය අපි නැති කරපුවා අපි නැවත කියන්න ඕනේ ඔබ දන්නවා. අපි 2009 මැයි මාසයේ 19 වෙනිදා හෝ 18 වෙනිදා අපි නැති කරේ LTT සංවිධානය භෞතිකව ඔවුන්ව නැති කරා. physically eliminate. ත්‍රස්තවාදී සංවිධානයක් නැති කරනකොට ක්‍රම දෙකක් තියෙනවා. එකක් භෞතිකව නැති කිරීම physical elimination and psychological elimination කියන කොටස් දෙක. එතකොට අපි 2009 එක physically eliminate කරාට භෞතිකව නැති කරාට
අපිට මේ මානසිකව මොහොන නැති කරන්න විශාල කාර්යභාරයක් කරන්න සිදු වෙනවා. ඒ තුල තමයි ඔබ අද වෙනකම්ම අපි මේ කටයුතු සිදුරන යන්නේ. ඒතකොට 2009න් පස්සේ හිටපු රජය 2009න් පස්සේ යුද්ධයෙන් පස්සේ අපි ඒ කාලේ මේක ක්‍රමානුකූලව ක්‍රමවේදයකට අපිට මේක අලුත් අත්දැකීමක්. ඒ අලුත් අත්දැකීම කෙසේද කරන්න කියලා එදා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ නායකත්වයෙන් අපි ක්‍රමවේදයක් නිර්මාණය කරනවා. මේක දේශීය වශයෙන් කොහොමද පරාජය කරන්නේ, ඒක කලාපීය වශයෙන් කොහොමද පරාජය කරන්නේ, ජාත්‍යන්තර වශයෙන් කොහොමද පරාජය වෙන්නේ, පරාජය කරන්නේ, මේක නැති කරන්නේ කියලා. මේක අර ඉස්සෙල්ලා ජයරාජ් සහ නෙවිල් ડોક્ટર නෙවිල් දෙන්නම කිව්වා වගේ මේක දීර්ඝකාලීනව කරන්න ඕන වැඩක්. මේ ඇත්තෙන්ම මමත් ඔබලත් එක්ක කියනවා මේ අපිට බලාපොරොත්තු වෙන ප්‍රමාණයට නැහැ වගේ තමයි තිබුණේ. ඇත්තෙන්ම ඒක විවිධ අපේ හුඟක් වෙලාවට මේකේ මේ තේරුම් ගැනීමේ ප්‍රශ්නේ දා තිබුණා. මෙය අපි රජයක් හැටියට හමුදාවක් හැටියට ත්‍රස්තවාදයේ පරාජයයට කරාට පස්සේ මෙය එතනින් එහාට මේ ගෙනියන්න ඕනේ හමුදාව නෙමෙයි. ඇත්තෙන්ම හමුදාවෙන් පරිබාහිරව විශේෂයෙන් විදේශ අමාත්‍යාංශය සහ ලෝකයේ ඉන්න අපේ එම්බසි සහ ආයතන ඒ වගේම එතනින් එහාට ගිහිල්ලා අපේ විද්වතුන් මේ වගේ දේවල් වලට නායකත්වය දෙන්නට ඕනේ. මොකද සමස්ත ලෝකයේ තුල මේක යුද පිටියේ යුද්ධ කරනවා වගේ ක්‍රමයක් නෙමෙයි. දැන් ඔබ දන්නවා කැනඩාවේ එහෙම ඒ වගේ එහෙම නැත්නම් එංගලන්තේ දැන් ඔබ දන්නවා ඊටාම මේ ලියුමකින් දෙකකින් කීප දෙනෙකුට එකතු වෙලා විශාල වැඩක් කරන්න පුළුවන්. අද සමාජ මාධ්‍යයේ තියෙන හැටියට සෝෂල් මීඩියා තියෙනට ගත්තොත් පොඩි කණ්ඩායමකට විශාල වෙනසක් ඇති කරන්න පුළුවන්. මේ වගේ දේවල් අපි විශේෂයෙන් LTT සංවිධානයේ මේ හැම ෆ්‍රන්ට් එකම හැම තැනම ඔවුන් සටන් කරනවා. විශ්වවිද්‍යාල මහාචාර්යවරු ඒ ඉන්ටෙලෙක්චුවල් කමියුනිටි එකට එහෙම නැත්නම් ඒ විද්වත් කමියුනිටි එකට උගත් සමාජයට මේක ජනගත කරන්න සමාජගත කරන්න ඔවුන්ගේ ජන විඥාණයට ඒක ඇතුළත් කරලා ඒක කරන්න ඔවුන් විශාල වැඩ කොටසක් කරනවා. ඔවුන් පොත් ලියනවා, විවිධ ඩොකියුමන්ටරි හදනවා, චිත්‍රපටි හදනවා. මේක කොහොමද සමස්ත ජනතාවට ජනගත කරන්න කියලා කරන්න පුළුවන් හැම පැත්තෙම විවිධ විදිහට සිදු කරගෙන යනවා. එතකොට ඊට පස්සේ ගත්තාම විවිධ කණ්ඩායම් ප්‍රදර්ශන පවත්වනවා, උද්ඝෝෂණ පවත්වනවා, ඒ වගේ දේවල් කරනවා. බලන්නකො මේවා පාසල් අධ්‍යාපනයට ගෙනිහිල්ලා ඔවුන් දන්නවා ඔවුන්ට මේ දවසින් දෙකෙන් මේක දිනන්න බෑ. මේක දීර්ඝ කාලයක් කරන්න ඕනේ කියන දේ හිතලා මේ සමාජගත කරලා ජනගත කරන්න දරුවන්ට මොන්ටිසෝරි පාසලේ ඉඳලම මේවා උගන්වන ක්‍රම ඔවුන් හදලා කරගෙන යනවා. ඒ තමයි ඔවුන් අද කරගෙන යන ක්‍රමවේදය. මොකද ඒකට ප්‍රධාන හේතුව වෙලා තියෙන්නේ ශ්‍රී ලංකා රජය හුඟක් වෙලාවට පිට ඉන්න ඔබට පේන්නේ අපි කොච්චර මහන්සි වෙනවද මේ කියන එක. විශේෂයෙන් ගෞඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ දැන් අලුත් රජයත් ඒ වගේම ඔහු ආරක්ෂක ලේකම් වෙලා ඉන්න කාලේ 2009න් පස්සේ 2015 දක්වා ප්‍රධාන වශයෙන් අපි මේ සටන කරගෙන යන්න මේ තර්ජනය නැති කරන්න මූලිකම දෙයක් තමයි දේශීය වශයෙන් ඔවුන්ට තියෙන ඒ ශක්තිය නැති කිරීම. ඒ කියන්නේ නැවත වතාවක් මෙහි ස්ථාවරයක් ඇති නොවෙන්න. කිසිම තැනක කැලේකවත් නගරයකවත් ඔවුන්ට ස්ථාවරත්වයක් ඇති ස්ටැබිලයිස් වෙන්න ඉඩ නොදෙන්න කටයුතු කරා. ඒකට අපි විශාල පරිශ්‍රමයක් දැරුවා. ඒ සඳහා විශේෂයෙන් අර භෞතිකව සොල්දාදුව සටන් කරනවට වඩා බුද්ධ්‍යංශ වලින් තමයි මේ ව්‍යාපාරය අපිට කරන්න පුළුවන් වෙන්නේ. භෞතිකව කරපු දේවල් තමයි සෑම ප්‍රදේශයක්ම නගරයක්ම ගමක්ම විශේෂයෙන් කැලෑබද ප්‍රදේශවල ඔවුන්ට කිසිසේත්ම කොහොම හරි ඇවිල්ලා ස්ථාවර වෙන්න පුළුවන් තැන් තියෙනවද කියලා ඒවා බලලා හැම ජංගල් එකක්ම හැම කැලයක්ම හැම නගරයක්ම අන්ඩර් සර්වේලන්ස් තියාගෙන දීර්ඝ කාලීනව මේ කැලෑ පීරණ වැඩ කොටස් නගරවල ඇති වෙන්න පුළුවන් තැන් ජේක පවා ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන් පොඩි හෝ සංවිධානයක් ඇති වෙලා පොඩි පන්තියක් හෝ කරන්න එහෙම නැත්නම් ටෙලිෆෝන් කෝල් එකකින් හරි පිටරටින් ඇවිල්ලා ඔවුන්ට අනුබලයක් ලබා දෙනවා වගේ දේවල් හැම දෙයක්ම මොනිටර් කරලා ක්‍රමවේදයකට සකස් කරන්න ගියා. ඒක කොළඹ නගරයේ පමණක් නෙවෙයි යාපනයේ මුලතිව් කැලේ කිල්නොච්චි කැලේ තොප්පිගල ජංගල් මේ කියන හැමතැනම අපි ජාලයක් ඇති කරලා භෞතිකව කඳවුරු ඇති කරලා ඒ කැලෑවල අපි ඒවා සර්වේලන්ස් අදටත් ඒවා තියාගෙන ඉන්නවා. අවුරුදු 15ක් 20ක්වත් මේක කරන්න ඕනේ. දැන්ටත් ඒවා ඒ විදිහට සිදු වෙනවා. ඒ නිසා
ඔවුන්ට කිසිසේත් ඔය ඈත ප්‍රදේශවල කරාට පිටස්තර රටවල කරාට කිසිසේත් අපේ රට තුල ස්ථාවරයක් ඇතිවීම තුල තමයි ඔවුන්ට ඒ ස්ථාවරය ඇති කරගන්න පුළුවන්. ඒක නැති කරන්න අපි මේ කටයුතු කරලා යනවා. ඒක විශාල සේවාවක්. ඒ වගේම බුද්ධ්‍යංශ යුද්ධය නැති වෙන වෙලාවේ තිබුණේ බුද්ධ්‍යංශ බලයනි 3යි. නමුත් ආරක්ෂක ලේකම්තුමා එදා හිටපු ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඔහු යුද්ධයෙන් පස්සේ මේ බුද්ධි බලකායවල් 3ක් තිබුණ එක 7 දක්වා වැඩි කරන්න. ඒ කියන්නේ නම් එක බලකායක 500ක් 600ක් පමණ බුද්ධි නිලධාරීන් ඉන්නවා. අද 7-8000ක් බුද්ධි නිලධාරීන් එදා යුද්ධ කරන වෙලාවේ 3000ක් පමණ හිටපු ප්‍රමාණය එය දෙගුණයකටත් වඩා වැඩි කරලා ඒ අංශ වැඩි දියුණු කරන්න ගත්තා. ඒ වගේම යුද සටන් කරන අනිත් බලයනි වල ඉන්න කට්ටියත් ඔවුන් අර භෞතිකව සටන් කරන ක්‍රමය වලින් එහාට ගිහිල්ලා බුද්ධි තොරතුරු එක්ස්ප්‍රෙස් කරන තත්වයටපත් වුණා. ගමකට ගියොත් උදාහරණයකට අපි අඳුනාගත්ත ගමක් ගත්තොත් ඒ ගමේ ගෙවල් 100ක් තියෙනවා. ඒ ගෙවල් 100ම දිනපතා සතිපතා 24/7 මොනිටර් වෙන විදිය ක්‍රමයක් හදලා ඒ ගමට එන්නේ කවුද, පිටින් එන්නේ කවුද, යන්නේ කවුද, මේ වගේ විදියට සර්වේලන්ස් ක්‍රම අනුගමනය කරලා මේ රට තුල එවැනි දෙයක් ඇති නොවෙන්නට වගබල්ලා ගත්තා. මේ තමයි සුවිශේෂම දේ කියලා මම කියන්නට ඕනේ. එතනින් එහාට ගියාම මේක ජාත්‍යන්තරව ඊළඟ කොටසේ මේක භෞතික පැත්තෙන් එහාට ගිහිල්ලා මාධ්‍ය හරහා එහෙම නැත්නම් ජනගත වීම වෙනත් ක්‍රම වලට සිදු වෙනවා. මේක ඉලෙක්ට්‍රොනික මීඩියා එකේ වෙනවා. භෞතික කියන්නේ ප්‍රෙස් වල සිදු වෙනවා. print media එකේ සිදු වෙන්න පුළුවන්. social media එකේ සිදු වෙනවා. ඉතින් ඒ හැමතැනම ඒ වගේම ground activities එකක් මත තමයි මේ හුඟක් වෙලාවට වුන් සිදු කරන්නේ. මෙන්න මේ වගේ කියන හැම කරුණක්ම නැතිකරන්න කටයුතු කරවා එදා හිටපුර. නමුත් අවසාන කනගාටුවට කරුණක් තමයි වසර 5ක් පමණ කාලයක් 2015ත් 2019 අවසාන කාලයත් අතර තිබුණු රජය විසින් අපේ බුද්ධ්‍යංශ වලට විශාල ප්‍රහාර එල්ල කරලා බුද්ධ්‍යංශ වල තිබුණු මේ කෙරෙහි තිබුණු ශක්තිය නැති කරලා අපි එදා මේවට හදලා තිබුණා ඊටාම සූක්ෂම ක්‍රමවේද. අන්න ඒ ක්‍රමවේද තිබුණු ක්‍රමවේදයන් නැති කරලා ඒවට ප්‍රශ්න ඇති කරලා හමුදාවේ විශේෂයෙන් මේ යුද්ධය අවුරුදු 20ක් 25ක් 30ක් පමණ කාලයක් කරනකොට මේ යුද්ධය ඇති වෙනකොට මේ හමුදාව ක්‍රමානුකූලව තමයි දියුණුනේ. ඒ නිසා බුද්ධ්‍යංශයම ලෝකේ දක්ෂිතම බුද්ධ්‍යංශ බවට පත් වෙලා තිබුණා. හමුදාවත් එහෙමයි. එතකොට එවැනි හමුදාවකේ තිබුණු මානසිකත්වය විශාල වශයෙන් පළුදු කරා ගිය වසර 5 තුල. ඒ වගේම මෙවැනි දේවල් වලට සම්බන්ධ වෙච්ච නිලධාරීන් බුද්ධ්‍යංශයේ හිටපු ප්‍රධානීන් මාස 5ක් 6ක් හිටපු අධ්‍යක්ෂක හමුදාවේ ඒ වෙලාවට දෙවෙනිය හැටියට හිටපු කෙනා සේවයේ ඉන්නකොට අරගෙන ගිහිල්ලා මාස 5ක් 6ක් හිරගත කරලා තිබුණා. ඒ වගේම බුද්ධි නිලධාරීන් ගිහිල්ලා හිරගත කරලා තිබුණා. මේ මෑතක් වෙනකන් එහෙම තිබුණා. ප්‍රධාන නිලධාරීන් ඉතින් මේ වගේ මානසිකවත් භෞතිකවත් ඒවට ප්‍රශ්න ඇති කිරීම තුළ මේ දේශීය වශයෙන් තිබුණු යාන්ත්‍රණයන් කැඩිලා එතකොට ලෝකයේ යම් පිබිදීමක් නැවත අර තිබුණු තත්වයෙන් ඇති කරන්න ගත්තා. දැන් නැවත වතාවක් මම කිව්වොත් එහෙම මේ ජනාධිපතිතුමා පැමිණිලා රජයේ පැමිණිලා නැවත වතාවක් ආයි තිබුණු තත්ත්වය නැවත ප්‍රතිස්ථාපනය කිරීමට විශාල පරිශ්‍රමයක් දරනවා. ඒ දරලා ඒකට සංවිධාන හදලා තියෙනවා. එය දේශීය වශයෙන් මේ නැති කිරීමටත් කලාපීය වශයෙන් මේ ත්‍රස්තවාදයේ විරුද්ධව සටන් කිරීමටත් ජාත්‍යන්තර වශයෙන් මේ කරන්නටත් කියන ක්‍රමවේද වලට සකස් කරලා තියෙනවා. මමත් ඒ වගේ සාකච්ඡා වලට එහෙම සහභාගී වෙලා තියෙනවා විවිධ අවස්ථාවල. එතකොට මම දැනගත්තා මේ ක්‍රමවේදයක් ලස්සනට හැදීගෙන යනවා. ඇත්තෙන්ම මේ ප්‍රශ්න කතාවේදීත් මම ඔබ කතා කරන්න කිව්වා මේ වෙන ප්‍රමාණය මදි කියලා. ඒක ප්‍රමාණාත්මකව මදි කියන දේ සමහරට ඔබට පේනවා මේවා එක එක තැන්වල සිදු වෙනකොට. නමුත් රජයක් හැටියට ඒ ප්‍රමුඛත්වයන් අඩුවල නැහැ. මම දකිනවා අපේ ජනාධිපතිතුමාගේ මේ පිළිබඳ තියෙන ප්‍රමුඛත්වය දැක්ම ඊටාම හොඳයි. ඉතින් මේකෙන් එහාට ගිහිල්ලා අපි ඉල්ලීමක් කරනවා සොල්දාදු හැටියට හිටපු අය අපේ ඉන්න විද්වතුන් අපේ විශ්වවිද්‍යාලවල මහාචාර්යවරු ආචාර්යවරු ඒ වගේම ඔබ වගේ තවත් ගොඩාක් විශාල ප්‍රමාණයක් ඉන්නවා. තවත් රටවල සමහර රටවල ඕස්ට්‍රේලියාව වගේ ඊටාම හොඳින් වැඩ කරනවා. ඒවා එහෙම තියෙන රටවල විශේෂයෙන් කැනඩාව, ප්‍රංශය, එංගලන්තය, නෝර්වේ කියන බටහිර රටවල් වල විශේෂයෙන් මම දකිනවා අපේ කණ්ඩායම් වැඩ කරනවා. ඒක තව තවත් වැඩි කරලා කටයුතු කරන්නට කරන එක හොඳයි කියන එක තමයි අපි දකින්නේ. ඉතින් ඒ තුලින් තමයි අපිට මේ මොවුන්ගේ මේ
ඔවුන්ගේ මේ දැනට තියෙන ක්‍රියාකාරකම් නවත්ත ගන්න පුළුවන් වෙන්නේ. එතකොට තව දෙයක් තමයි මේ එක එක රටේ එක එක ආකාරයට තියෙන. කැනඩාවේ මේක සටන් කරන විදිහට අපිට එංගලන්තේ කරන්න බෑ. එංගලන්තේ විදිහට ඉන්දියාවේ බෑ. ඉන්දියාවේ විදිහට වෙනත් රටක බෑ. ඒ රටවලට ආවේනික ක්‍රමවලට සටන් කිරීමට දැන් ડોક્ટર ඩෙවිල් තාම ලස්සනට පැහැදිලි කරා. මිස්ටර් ජයරාජුත් පැහැදිලි කරා. ඒ රටවල අය කරන කටයුතු වලට කොහොමද මේ තත්ත්වයන් ඔබ දිගටම කරගෙන යන්න ඕනේ. අපි දැනුවත් කරන්න තවදුරටත් රජය දැනුම් කරලා තව තවත් මේකට සංවිධානාත්මකව මේ වැඩ ගන්න. මම දන්නවා මේ වෙනකොට බුද්ධ්‍යංශවල ප්‍රධානීන් ඉතාමත්ම ගැඹුරින් මේක වැඩ කරනවා. මම පුද්ගලිකව දන්නවා. ඒ වගේම අපේ ඉතාමත්ම හොඳට මේ පිළිබඳ අවබෝධයක් තියෙන කෙනෙක් අපේ විදේශ ලේකම් ඇඩ්මිරල් ජයනාත් කොළඹගේ ඉන්නවා. නිරන්තරයෙන්ම අපි සමග සාකච්ඡා කරනවා. ඔහු මේවා කොහොමද වැඩ කරන්නේ කියලා ඉතාම හොඳ අවධියෙන් ඉන්නවා. මම හිතනවා ඉදිරි කාලය තුල අපට සංවිධානාත්මකව LTT නැතිකරන්න සමාජයේ රටේ ලෝකයේ තියෙන තත්ත්වය නැතිකරන්න අපට වැඩ කරන්න පුළුවන් වෙයි කියන එක විශ්වාසයි. ඒ වගේම LTT සංවිධානයේ අවසාන වශයෙන් මම කියන්න ඕනේ ඔවුන්ගේ තිබුණු ජාලයෙන් උගක් දැන් ඔය රුද්දකමාරන් තමයි තාමත් ඉස්සරහින් සිටින්නේ. ඔහු අරුණාම අනිකුත් සියලු දෙනාම වගේ සෑහෙන දුරට අඩපණ වෙලා මේ වෙලාවේ තියෙනවා. මේ තත්ත්වය තවදුරටත් කරන්න පුළුවන්. මේ වෙලාව තමයි අපි අර තැලෙන යකඩ දකුණට උඩ පැන ගන්නවා වගේ මේ වෙලාවේ අපි සියලු දෙනාම එකතු වෙලා මේක ඔබ මේ කරන ක්‍රියාදාමය හොඳයි. කට්ටිය දැනුවත් කරලා අපේ සියලු දෙනාම එකට එකතු කරලා අපි ගැනීම වැදගත් වෙනවා. මේ වගේ සම්මන්ත්‍රණ හරහා දැනුවත් කිරීම සහ මේවා සම්බන්ධ වීම තුළ රජයත් හොඳට දැනුවත් වෙනවා. ඔබත් හොඳට දැනුවත් වෙනවා. අපිත් සමග ඉන්න අනිකුත් සියලු දෙනාමත් දැනුවත් වෙනවා. අපේ හැම කෙනෙක්ම දැනුවත් වෙලා කටයුතු කිරීමෙන් අපි වැඩ කිරීමෙන් අපිට පුළුවන් වෙනවා අපේ රට දීර්ඝකාලීනව ස්ථාවර රටක් කරන්න වැඩ ගන්න. ඒ වගේ මෙතනින් එහාට ගිහිල්ලා රජයක් හැටියට මෙහි අපේ දෙමළ ජනතාව දිනා ගැනීම වැඩ කරලා අපි පුනරුත්ථාපන වැඩසටහන ලෝකයේ ප්‍රධාන පුනරුත්ථාපන වැඩසටහන බවට පත් කරා. LTT සමාජිකයන් 14500කට ආසන්න පිරිසක් ඕන්න පුනරුත්ථාපනය කරලා ලෝකේ හොඳම පුනරුත්ථාපන වැඩසටහනයි අපි කරේ. එතකොට එතනින් පස්සේ තිබුණු අනිකුත් තර්ජන ඉවත් කිරීම ලෝකේ රෙකෝඩ්ස් තියලා අපි ජාත්‍යන්තර වාර්තා තියලා තමයි අපි මේවා කරලා තියෙන්නේ. මෙන්න මේවා අපි ඔබට දැනුවත් කරන්න ඕනේ. එතකොට මේවා ඔබට ලෝකෙට ගෙනියන්න පුළුවන්. එතකොට ජෙනොසයිඩ් එකක් නෙමෙයි මෙතන ත්‍රස්තවාදී අපි සටනකට ගිහිල්ලා මානුෂික මෙහෙයුමක් ඇති කරේ කොහොමද? මෙතන මේ පැරඩයිම් ෂිෆ්ට් එක කොහොමද වෙන්නේ? මෙතන මේ ප්‍රැග්මැටික් අපි ත්‍රස්තවාදී කැටියට නෙමෙයි මානුෂික මෙහෙයුමක් කරන්නේ ත්‍රස්තවාදීන් ගන්න. බටහිර සංකල්පය තමයි ඇනිහිලේෂන්. එහෙම එකක් නොකර අපි ඇයි මානුෂික මෙහෙයුමකට යන්නේ? මානුෂික මෙහෙයුමට යන්නේ අපි ත්‍රස්තවාදියා කියලා නෙමෙයි. ඔහු වික්ටිම් කෙනෙක් හැටියට හිතලා තමයි අපි ගිහිල්ලා මේ මානුෂික මෙහෙයුමක් කරන්නේ. ඔහුව බේරගන්න. ඒ බේරගන්න සංකල්පයක් අපි ඉදිරිපත් කරා. ඒ සංකල්පය අවසාන වශයෙන් මම කියලා නවත්තන්න. ඒ සංකල්පය තමයි අපි ඒ මානුෂික මේ කොටස් හතරක් මත අපි පදනම් වෙලා ඒ සටන කරේ. එකක් තමයි maintaining zero casualties to civilian. අපි ප්‍රධානම දේ මේ යුද්ධයක් කරනකොට. එතකොට maintaining minimum damage to civilian and government properties. තුන්වෙනි එක ගත්තොත් එහෙම maintaining minimum damage to the Sri Lankan soldier. එතකොට හතරවෙනි එක තමයි causing adequate damage to the terrorist leadership. කියන මේක ඕනම ජාත්‍යන්තර නීතියක් අනුව ගත්තොත් එහෙම මේ වගේ එකක් ලෝකෙ කොහොක්වත් කරලා නැහැ. ඉතින් මේවා අපි හොඳට ඉස්සරහට ගන්න ඕන highlight කරලා. ඒ වගේම පුනරුත්ථාපන වැඩසටහන 14500ක් පුනරුත්ථාපන කරන අද වෙනකන් ඕන්ගේ කිසිම කෙනෙක් කිසිම ඇක්ටිවිටි එකකට සහභාගී වෙලා නැහැ. එක්ස්ට්‍රීමිස්ට් ඇක්ටිවිටි. මේවා තමයි අපිට තියෙන දේවල් highlight කරලා ගන්න. අපි එහෙම කරුවා නම් අපි කොහොමද ජෙනොසයිඩ් එකක් කරන්නේ? ජෙනොසයිඩ් කරන දේවල් කියන දේවල් වලට සටහන් අපි කරපු දේවල් අරගෙන අපි එක්ස්ප්ලেইন කරොත් අපි කොහොමද ඒ ප්‍රදේශවල බිම් බෝම්බ ඉවත් කරලා මිනිස්සුන්ට වැඩ කරන්න ජීවත් වෙන්න තැන හදලා දුන්නේ. ජාත්‍යන්තරව අපිට අවුරුදු 15ක් 20ක් ඉල්ලපු අවුරුද්දක් එකමාරක් ඇතුළත ශ්‍රී ලංකා රජයක් හැටියට අපි කොහොමද මේවා කරේ කියලා මේ වගේ දේවල් අරගෙන ඉදිරිපත් කරන්න ඔබට පුළුවන් ලෝකෙට. එතකොට පුළුවන් මේවා ඇත්තෙන්ම ඔබගේ වැරද්ද නෙමෙයි රජයක් හැටියට අපි මේවා ඉතාම හොඳට හදලා ඔබට ඉදිරිපත් කරන්න ලෝකෙට ගෙනිලා ඔබට ඉදිරිපත් කරන්න. ඒක සිදු කරන්න අපි පුළුවන් තරම් උත්සාහ කරන්න ඉදිරි කාලේදී අපිට තියෙනවා මේ කවුරුත් ඉස්සරහා ගිහිල්ලා බොරු කියන්න ඕනේ. අපි කරපු දේවල් පෙන්වන්න දේවල් තියෙන ඕන තරම්. අපි මේ ජනතාව මුදවා ගන්නකොට දහස් ගණන් මැරුවා කියලා කියනවා. ඒ බොරු කතා. අපි මිනිස්සු ලක්ෂ 3ක් විතර අවසාන සටනෙන් පස්සේ මොළතිව් ප්‍රදේශයේ එනකොට මෙතන ආවා
1600ක් පමණ ප්‍රමාණයක් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සමග වැඩ කරපු සේවක සේවිකාව. ඒ එක්කෙනෙකුට සීරීන් තුවාලයක්වත් නැති වුණා. ඒ වගේම පූජක පක්ෂයේ 100 ගාණක් හිටියා එතන. ඒ කෙනෙකුට සීරීන් තුවාලයක්වත් තිබුණේ නැහැ. රාජ්‍ය නිලධාරීන් 4000කට වඩා හිටියා. ඒ කිසි කෙනෙකුට සීරීන් තුවාලයක්වත් නැහැ. ඔවුන් අතරෙම තමයි ආවේ ඔය අනිත් මිනිස්සු. එහෙමනම් කොහොමද ඒ කණ්ඩායමට විතරක් මරන්නේ කරන්නේ? එහෙම බෑ. මේ සියලු දෙනාම එක ගුල්ලියට ඉඳලා එක ගුල්ලියට ආවේ. ඒ එනකොට එහෙම දෙයක් සිදු වුණා නම් ඒ වෙලාවේ අපිට අය වගේ ඒවා ආය බලාගත්ත හැටි. ඊට පස්සේ ඇලිගේෂන්ස් තියෙනවා මේ අය ආපුවම ඔවුන්ගේ තිබුණු රත්තරන් කරකට ඔක්කොම අපි හමුදාවේ සොල්දාදුව ගත්තා කියලා. මේ ඇලිගේෂන්ස් මේවා බොහොම ඒ ඇලිගේෂන්ස් වෙන්නේ කොහොමද? අපි වවුනියාවට මේ කට්ටියගේ ලක්ෂ 2ක් 3ක් ගෙනල්ලා ඒ කට්ටිය පදිංචි කරලා බැංකුවක් විවෘත කරනවා. ඒ බැංකුව විවෘත කරලා පළවෙනි දවසේ පැය 3ක් ඇතුළත මිලියන 680 ගාණක් සල්ලි තැන්පත් වෙනවා. තව මිලියන 400 ගාණක රත්තරන් තැන්පත් වෙනවා. ඒ අපි සොල්දාදුව ගත්තා නම් ඒවා ඔය කෙනෙකුටත් එන්න පුළුවන් වුණාද? හැම කෙනෙක්ම සියලුම සර්වාංග පරීක්ෂා කරලා තමයි අය ආවේ. කිසි කෙනෙකුට සල්ලි ගේන්න බෑ හොරෙන්. කිසි කෙනෙකුට රත්තරන් මාලයක් දාගෙන යන්න බැරි වුණා හොරෙන්. ඒ සියලු දේම සොල්දාදුව පරීක්ෂා කරලා තමයි උවේ. අපි සොල්දාදුව ඒවා හොරකම් කරුවා නම් ඒ වගේ තත්ත්වයක් වෙන්න පුළුවන්. ඒ තරම් ඕන තරම් අපිට මේවට ෆැක්ට්ස් තියෙනවා. රනිල් මම ඊට එහා කතා කරන්නේ ඕන තරම් අපිට මේ සකස් කරලා ගන්නට පුළුවන්. ජාත්‍යන්තරයේ ඔය එළබෙන දේවල් වලට අපිට ඊටාම හොඳට උත්තර දෙන්න පුළුවන්. ඔවුන්ගේ භාෂාවෙන්ම ඔවුන්ගේ ඉදිරිපත් කරන ක්‍රමයටම කරන්න තරම් ඕන තරම් ෆැක්ට්ස් ඇන්ඩ් ෆිගර්ස් අපි ගාව තියෙනවා. අපි ෆිසිකලි කරපුවා පෙන්වන්න තියෙනවා. අපි ඒව ඊටාමත් හොඳ ඩොකියුමන්ට් වල දෙනවා. මේවා ඔබට ලැබෙන ක්‍රමවේදයක් තමයි අපි හදන්න ඕනේ. ඒ හදන්න අපි බලාපොරොත්තු වෙන්නම්. ඉතින් තව ප්‍රශ්නක් තියෙන නිසා කාලය වැය වෙලා තියෙන නිසා මම මෙතන නවතින්නම්. අපි නැවත වතාවක් ස්තුතිවන්ත කරන ඕනෑම ප්‍රශ්නයකට මුහුණ දෙන්න මම ඉන්නවා රනිල්. බොහොම ස්තුතියි නැවත වතාවක් ඔබ සියලු දෙනාට. බොහොම ස්තුතියි ජෙනරාල්තුමා. ප්‍රශ්නයක් තියෙනවා මේ නෙවිල් හේවගේ මැතිතුමාට. හැබැයි ප්‍රශ්න මම දාන්න ඉස්සෙල්ලා මම මේ ජෙනරල්තුමාගේ කියපු එක කාරණයක් මහාචාර්ය නෙවිල්ට යොමු කරන්න කැමති. මේ කතාවේදී කියවුණා මේ ශ්‍රී ලංකා හමුදාව විසින් මේ කරපු හොඳ දේවල් ජාත්‍යන්තරයට ගෙන ගිහින් නැහැ. ඒ කියන්නේ ජාත්‍යන්තරයේ think tanks වලට මේ දේවල් ගෙන ගිහින් නැහැ අපේ බුද්ධිමතුන් විසින් කියලා. මෙතන ලොකු අඩුවක් තියෙන බව අපිට මෙතන පේනවා. අපි විසින් මං හිතනවා හඳුනාගත යුතුයි මේ ලෝකයේ මේ ප්‍රධාන රටවල මේ අපේ ලංකාවේදී පිළිබඳව කටයුතු කරන think tanks මොනවද? කැනඩාවේ, ස්විට්සර්ලන්තයේ, ජර්මනියේ අපි මොනවා හරි අපේ කතන්දරේ එක විදියකට හදලා මේ තැන් වලට කිව යුතුයි කියන දෙයක් තමයි මට හිතෙන විදිහට මේ ජෙනරාල්තුමා මේ කිව්වේ. මම ඒ ටික කියලා මං ඔබතුමාට මේ වල තියෙන ප්‍රශ්නේ අහන්නම්. මේ ප්‍රබෝධ විජේසිරි කියලා කෙනෙක් ජර්මනියෙන් නම් මේ ප්‍රශ්නයක් අහනවා. දෙවන ලෝක යුද්ධයේදී ජර්මනුවන් විසින් යුදෙව් සංහාරයට ලක්වීමත් ඒ සමග ජාත්‍යන්තරයේ මැදිහත් වීමෙන් යුදෙව් රාජ්‍ය බිහිවීමත් දැනට ඔන්ටේරියෝ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති සිංහලයන් විසින් දෙමළ ජනතාව සමූල ඝාතනය කරා යයි කියන පනතේත් යම් සංකල්පමය සමානකමක් ඔබ දකින්නේද? ඒක මම හිතන්නේ ජයරාජ්ට තියෙන පොඩ්ඩක් මේ settings වල මොන හරි කරන්න බලන්න ජයරාජ් වීඩියෝ එක ගන්න පුළුවන්ද කියලා පින් එක අයින් කරන්න හරි මම හිතන්නේ. But still you are okay. Thank you. Thank you very much for the question. It is a very complex question. So when you look at this, the context of this matter, so you are asking, so basically, can you give me a little bit insight again about the question again? Janati, you need to unmute, I guess. Sorry. දැන් මේ ඔබතුමා කියනවා මේ කැනඩාව තුල සිංහලයන් විසින් දෙමළ ජනතාව සමූල ඝාතනය කළයි කියලා දැන් මේ පාර්ලිමේන්තුවට පනතක් ගෙනල්ලා තියෙනවා. දැන් මේක මොකද මේ ගේන්නේ කියන එක පිළිබඳ යටි අදහසක් තමයි මම හිතන්නේ මේ මහත්තයා මතු කරන්නේ. මේ මහත්තයා මෙතන මතු කරන්නේ සමූල ඝාතනය කියන වචනේ අපි අහලා තියෙන්නේ දෙවන ලෝක යුද්ධ සමයේදී ජර්මනුවන් විසින් යුදෙව්වන් සංහාරයට ලක්වීම. ඒ යුදෙව්වන් සංහාරයට ලක්වීමත් එක්ක 1944 යුද්ධය වුණේ 45 වෙනකොට
මේ යුදෙව් ලෝක යුදෙව් රාජ්‍ය කියන එක බිහුණා මේක බිහුනේ මේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මැදිහත්වීමෙන්. එතකොට මේ මෙතන මේ අහන ප්‍රශ්නේ මට තේරෙන්නේ මේ දෙක අතර යම්කිසි සම්බන්ධයක් තියෙනවා. ඒ කියන්නේ මේගොල්ලෝ උත්සාහ කරනවද දැන් මේ කැනඩාවේ සමූල ඝාතන දෙමළ ජනතාව සමූල ඝාතනය වුණා කියලා පනතක් සම්මත කරලා ඊට පස්සේ ලෝකයේ තවත් රටවල මේක සම්මත කරලා ඒ අතුලතුරේ ඒ කියන්නේ ලෝක ජනතාව තුළ මේක ජනගත කරලා එක්සත් ජාතීන්ගේ සංවිධානය හරහා ශ්‍රී ලංකාව බෙදා ගැනීමේ පාරක්ද මේ සඳහන් වෙන්නේ කියන එකක් තමයි මට මේ තේරෙන විදිහට අහන්න. ඔව් ඇත්තටම දැන් මෙහෙමයි. ඔතන දැන් United Nation එකේ Security Council එකයි ඒ කියන්නේ Human Rights Commission එකයි මේ ගැන ඉන්වෙස්ටිගේට් කරා. ලංකාවේ ජිනොසයිඩ් එකක් වුණාද නැද්ද කියන එක සම්බන්ධයෙන් කළා. ඒගොල්ලන්ගේ තීරණය තමයි එහෙම ජිනොසයිඩ් එකක් උනේ නැහැ කියලා. නමුත් මේකේ තියෙන නීත්‍යානුකූල භාවය ජිනොසයිඩ් එකක් වුණාද නැද්ද කියන එක තෝරලා දෙන එක සාමාන්‍ය මිනිස්සුන්ට තේරෙන්නේ මේක කාරණාව දැන් LTT සංවිධානය සහ ඒගොල්ලන්ට අදාළ කණ්ඩායම් මහ විශාල වශයෙන් මේක දැන් කියාගෙන යන්නේ මේ 2019න් පස්සේ. ඒ කියන්නේ 2019න් පස්සේ තමයි මේක වෙන්න පටන් ගත්තේ. පටන් ගත්තේ මේගොල්ලන්ට අලුතෙන් සල්ලි එකතු කරගන්න, අලුතෙන් මාර්ග එකතු කරගන්න මේ විදිහට තමයි මේක කරගෙන යන්නේ. මේකේ පරමාර්ථය තමයි මේ හරහා මේ ලංකාවේ දෙමළ ජනතාවට අසාධාරණයක් වෙනවා. එහෙම කියලා මේ ආපහු කෑල්ල කඩා ගන්න තමයි ඔය බලන්නේ. ඒක හරියටම හරි. දැන් මේගොල්ල කරන මේ පට්ටපල් බොරු වල පළවෙනි ප්‍රධානම බොරුව තමයි මේගොල්ල කරන බොරුව. දැන් මේගොල්ල බොරු කියගෙන යනවනේ ඔය ජිනොසයිඩ් එකත් ඔය තියෙන මහා බොරු වලින් පළවෙනි බොරුව තමයි ඔන්න ඕක. දැන් ඕක කරගෙන ආවට ඕක කවුරුත් පිළිගත්තේ නැහැ. කවුරුත් කරගෙන ගියේ නැහැ. නමුත් ඒගොල්ල ඔය උත්සාහ කරනවා. නමුත් ඒ වුණාට උතන පොඩි වාසියක් තියෙනවා ඒගොල්ලන්ට. මොකක්ද වාසිය? සාමාන්‍ය ජනතාව හරි සිම්පතිටි. කාටවත් දෙයක් කරදර වුණාම ඕන කෙනෙක්ගේ හදවත මේ වෙනවා. දැන් මේ දෙමළ ජනතාව ওই සිම්පති එක තමයි හැමතිස්සෙම කැනඩාවේ විකුණන්නේ. ඕක තමයි විකුණගෙන යන්නේ. දැන් කවුරුත් දන්නේ LTT කියන එක මේ ටෙරරිස්ට් සංවිධානයක්. පස්සේ තමයි මිනිස්සු දැනගන්න පටන් ගත්තේ මේ ටැමිල් කියන ගෲප් එකේ ටෙරරිස්ට් ගෲප් එකක් ඉන්නවා. මෙන්න මේගොල්ලෝ මේ කරපු වැඩ මේ මිනිස්සු දහස් ගණන් මේ මරලා තිනවා. මේකයි කතන්දරේ. ඒ නිසා දැන් බලාපොරොත්තු ඔක්කොම බිඳ හැලියලා තියෙන්නේ. නමුත් ඒ වුණාට මේගොල්ලෝ මේක අතාරින්නේ නැහැ. මේගොල්ලෝ අතාරින්නේ නැහැ කියන්නේ මේකයි. මේක තමයි මේගොල්ලෝ ජීවත් වෙන්නේ. මේගොල්ලෝ ජීවත් වෙන්නේ මේක. දැන් LTT සංවිධානයට සම්බන්ධව අපි අඳුරගෙන තියෙනවා කැනඩාවේ 20 දෙනෙක් ක්‍රියාකාරීන් ඇක්ටිව් 20 දෙනෙක්. එක්කෙනෙක්වත් රස්සාවල් කරන්නේ. එක්කෙනෙක්වත් රස්සාවල් කරන්නේ නැහැ. ඒගොල්ලෝ මොනවද කරන්නේ? හොඳ විශාල ගෙවල් වල ඉතාමත් ලක්ෂරි වාහන වල ඊයේ පෙරේද අපිට හම්බ වුණා මේ ටැමිල් කෙල්ලම්ගේ නෙවියුගේ ගෙදර වීඩියෝ එකක් මහ විශාල මාලිගාවක්. අදලා මේ දෙමළ ජනතාවගෙන් එකතු කරගත්ත සල්ලි ඔක්කොම එකතු කරලා ඕක තමයි ඕගොල්ලෝ කරන්නේ. දැන් ඔය තිබිච්ච ලක්ෂරි ලයිෆ් එක නැති වෙලා යනවා. නැති වෙලා ගියාම මොකද කරන්නේ? මේ ලංකාවේ ඉන්න අහිංසක දෙමළ මේ ළමයිව කුලප්පු කරලා ඒගොල්ලව මේ බොරුවට මෙහෙම අසාධාරණයක් වුණා කියලා පෙන්නලා ජිනොසයිඩ් එකක් කියලා පෙන්නලා මේක තවත් යුද්ධයකට මේක නිකන් අර බිස්නස් එකක් කරගෙන හිටියා. අවුරුදු 20 30 තවදුරටත් මේක ඉස්සරහට කරගෙන යනවා. අනිත් කාරණාව තමයි මේගොල්ලා අන්තර්ජාතික ප්‍රජාව හිතාගෙන ඉන්නේ දෙමළ කණ්ඩායම් ඉන්නේ දෙමළ ඉන්නේ උතුරේ විතරයි. නමුත් දෙමළ උතුරේ ඉන්න ප්‍රමාණය ලක්ෂ 3ක්. 100ට 1 මිලියන් සෙනග ඉන්නවල දෙමළ කට්ටිය. ඒගොල්ලන්ගෙන් 58ක් මිනිස්සු ඉන්නේ දකුණේ. ඉතින් කොහොමද සිංහල දෙමළ ජනතාව මේ ඝාතනයට ලක් කරලා එහෙම නැත්නම් දෙමළ ජනතාව ඩිස්ක්‍රිමිනේට් කරලා කියලා කියන්නේ? අපි ওই ප්‍රශ්න ඇහුවා, අපි ඒවා කවුන්ට් කරලා තියෙනවා. ඒවා දැන් ඔක්කොම පරණ ස්ටෝරි. නමුත් ඒ වුණාට අර සිම්පති එක ගන්න තමයි ওই ජිනොසයිඩ් එක දාගෙන දැන් එහෙම කරාම මොකද වෙන්නේ? ජිනොසයිඩ් බිල් එක පාස් වුණා කියන්නකෝ. පාස් වුණාට පස්සේ ඕක අනිත් රටවල් වලටත් යනවා. මිනිස්සු හිස්ටරි එක ගැන දන්නේ නැහැ. හිස්ටරි එක ඔතනින් දැන් තමයි පටන් ගන්න. බිල් එකේ ඉඳලා තමයි පටන් ගන්න මේක ඇප්‍රූව් වුණා. ඇප්‍රූව් වෙලා කියලා ඊට පස්සේ ඔතනින් ෆන්ඩ් රේස් කරනවා, සල්ලි එකතු කරනවා. ඒගොල්ලෝගේ කණ්ඩායම් තව බෙදුම්වාදී ව්‍යාපාරය තව ඉස්සරහට කරගෙන යනවා. මේක බිස්නස් එක. ඒ නිසා මේ ට්‍රැප් එකට ලංකාවේ දෙමළ ජනතාව ගෙනියන්න නරකයි. ඒ නිසා ලංකාවේ සිටින සියලුම දේශප්‍රේමී කොටස් මේ උගුලෙන් දෙමළ ජනතාව බේර ගන්න ඕනේ. නැවත කිසිම වෙලාවක සිවිල් යුද්ධයකට යන්න හෝ 83 ඇතිවෙච්ච බ්ලැක් ජුලයි එක වගේ කරදරයක් ඇති වෙන්න දෙමළ ජනතාවට ඉඩ දෙන්නේ නැතුව ඉතාමත් කල්පනාකාරීව දේශපාලන සහ බුද්ධි අංශ කටයුතු කරලා මේක බේර ගන්න ඕනේ. මේව තමයි අපිට කරන්න තියෙන වැඩ. මේක වැඩි කල් යන්නේ නැහැ.
දැන් ප්‍රභාකරන්ටත් අවුරුදු 66 මැරිලා. ඊයේ පෙරේදා එක කපනකොට 66යි මම දැක්කා. එතකොට දැන් ඔය ඉන්න මිනිස්සු දැන් තව අවුරුදු 20ක් විතර යනකොට මැරිලා යනවා. අපිත් මැරිලා යනවා. ඊට පස්සේ දැන් අපේ තරුණ ජනතාවක් ඉන්නවා. ඒගොල්ලන්ට මේ ගැන පැහැදිලිව අවබෝධයක් දෙන්න. ඒක තමයි අපි ඉස්සරහට කරගෙන යන්නේ. මේක තමයි ඒගොල්ලගේ පරමාර්ථය. මේගොල්ලගේ පරමාර්ථය මේ සෙපරේටඩ් ෆැමිලි සෙපරේටිසම් එක ඉස්සරහට කරගෙන යන මේක බිස්නස් එක. ඒක තමයි. හරි. බොහොම ස්තුතියි නවිල් හේමගේ මහාචාර්යතුමනි. තව අපිට විනාඩි 5ක් විතර අරගෙන කාලය ඉක්ම වී තියෙන නිසා ප්‍රශ්න දෙකක් තුනක් විතර වගේ අහමු. ජයරාජ් පලිහවඩන මැතිතුමාට ප්‍රශ්නයක් අහනවා. දැන් මේක බැරි වෙලාවක්වත් මේක තහනම ඉවත් කරන්න කියලා ස්වදේශ කටයුතු අමාත්‍යාංශය විසින් කටයුතු තීරණය කළොත් ඊට පස්සේ මොකද්ද වෙන ක්‍රියාමාර්ගය කියලා අපිට කෙටියෙන් උත්තරයක් දෙන්න පුළුවන් නම්? බැරි වෙලාවත් මේක සම්බන්ධයෙන් ඒ වගේ තීන්දුවක් දුන්නොත් මේ තහනම ඉවත් කරලා ඒ ලිස්ට් එකෙන් LTT අයින් කරන්න කියලා තීන්දුවක් දුන්නොත් තමයි ඉස්සෙල්ලා කිව්වා වගේ ඒ සඳහා අපීල් එකක් කරන්න පුළුවන් ස්වදේශ කටයුතු පිළිබඳ අමාත්‍යාංශය ඒ කියන්නේ රාජ්‍ය ලේකම්වරයට පමණක් අපීල් එකක් කරන්න පුළුවන්. බැරි වෙලාවත් ඒ අපීල් එකක් සාර්ථක වෙන්නේ නැත්නම් එහෙම නැත්නම් අපීල් කරේ නැත්නම් මේක ලිස්ට් එකෙන් අයින් වෙනවා. හැබැයි අපි මතක තියාගත යුතු කාරණයක් තියෙනවා මේ ලිස්ට් එක තහනම් ලිස්ට් එක විතරයි. තහනම් ලිස්ට් එකෙන් අයින් කරා කියන එකෙන් ගම්ම්‍ය වෙන ඒකෙන් ඔවුන්ට යම්කිසි වාසියක් ලැබෙන එක ඇත්ත. ඔවුන්ට ඔවුන්ගේ එම්බ්ලම්ස් ඒ කියන්නේ ඒගොල්ලන්ගේ සලකුණු එතකොට ඒගොල්ලන්ගේ සටන් පාටය ඔක්කොම ඒ විදිහට ප්‍රසිද්ධියේ පාවිච්චි කරන්න පුළුවන්. නමුත් මේ ත්‍රස්තවාදය ප්‍රවර්ධනය කිරීම සහ මේ එක්ස්ට්‍රීමිසම් කියන සංකල්පය ඒ කියන්නේ ඉතාමත් අන්තවාදී ක්‍රියා සිදු කිරීම සම්බන්ධයෙන් විවිධාකාර නීති රීති එංගලන්තයේ තිබෙනවා. එතකොට එක්ස්ට්‍රීමිසම් කොමිෂන් කියලා එක් වෙනම කොමිසමක් තියෙනවා. ඒ කොමිසමේ කාර්යභාරය තමයි මේ යම් යම් සංවිධාන හරි පුද්ගලයන් හරි මේ එක්ස්ට්‍රීමිසම් එක කියන්නේ අන්තවාදය ප්‍රොමෝට් කරනවා නම් ඒ ප්‍රොමෝට් කිරීම සම්බන්ධයෙන් ඔවුන්ට අපරාධමය වරදකට වරදකරු කරලා උන්ට දඩුවම් කිරීමේ හැකියාව පවා තිබෙන ආයතන. එතකොට ත්‍රස්තවාදය ප්‍රවර්ධනය කිරීමත් ඒ වගේ ඒ සම්බන්ධයෙන් නොයෙකුත් නීති රීති තියෙනවා. ඒ වගේම වෙනම සංවිධානත් තියෙනවා. එතකොට ඒ වගේ සංවිධාන වලට ක්‍රියාකාරී වෙන්න පුළුවන් තහනම තිබෙනවද නැද්ද කියන කාරණේ උන්ට අදාළ නැහැ. ඒතර තහනම තිබුණත් නැතත් LTT ත්‍රස්තවාදය ප්‍රමෝට් කරනවා නම් එහෙම නැත්නම් ත්‍රස්තවාදී අයිඩියොලොජි එක එහෙම නැත්නම් ඒ මතවාදයන් ප්‍රවර්ධනය කරනවා නම් ඒ වගේම අන්තවාදී මතවාදයන් ඕන් ප්‍රවර්ධනය කරනවා නම් ඒ හැම දෙයකටම විරුද්ධව එක්සත් රාජධානියේ වෙන වෙනම නීති රීති තියෙනවා. ඒ සම්බන්ධ වෙන වෙනම සංවිධාන දෙනවා. ඒ සංවිධාන ක්‍රියාකාරී වෙනවා. එකම දේ කරන්න තියෙන්නේ ඒ සංවිධාන අදාළව හඳුනාගෙන ඒවට පැමිණිලි කරන එක තමයි. හරි. බොහොම ස්තුතියි ජයරාජ් මැතිතුමනි. මේ එවල තියෙන ප්‍රශ්න වලින් වැඩි හරියක් එවල තියෙන්නේ ජෙනරාල් දයාරත්නායක මැතිතුමාට. මම මේවෙන් තෝරගත් කීපයක් ඉදිරිපත් කරන්නම්. දැන් සමහර ඒවාට ඇත්තටම ඔබතුමාගේ කතාවේදී වල උත්තර දුන්නා. එක ප්‍රශ්නයක් අහනවා මහේෂ් පෙරේරා කියලා ලංකාවේ කෙනෙක්. LTT හිතවාදීන් ශ්‍රී ලංකා හමුදාව ගැන බටහිරදී මවන්නේ ඔවුන් සිත්පිත් නැති මිනිසුන් යයි චිත්‍රයක්. මේ වරද නිවැරදි කිරීමට ශ්‍රී ලංකා හමුදාව LTT සමාජිකයන් පුනරුත්ථාපනය කළ අයුරු විස්තර කළ හැකි කෙටියෙන් විස්තර කළ හැකිද? පාවිච්චි කළ මං හිතන්නේ මෙතන අහන ප්‍රශ්නේ මේ ලෝකෙට කියන්න කියලා. ලෝකෙට මේක කියන්න පුළුවන්ද කොහොමද මේක කරන්න කියන එක වෙන්නේ නැති මේ අහන්නේ. ඔව් ඇත්තම මේක අපි එක්සත් ජාතීන්ගේ සංවිධානය හරහා තාම ඒකේ ජාලයක් තියෙනවා වෙනම පුනරුත්ථාපන කටයුතු. ඒකේ පිළි අරගෙන තියෙනවා අපේ පුනරුත්ථාපන වැඩසටහන තමයි ලෝකෙ බෙස්ට්ම පුනරුත්ථාපන වැඩසටහන කියලා. ඒකට මම නිරන්තරයෙන්ම සහභාගී වෙනවා. ඉතින් ඒ දිගටම අපි ඒ ප්‍රචාරණ කටයුතු කරගෙන යනවා. එතකොට ඇත්තෙන්ම මේ තවත් මේ දෙහාට ගිහිල්ලා ගොඩක් කරන්න පුළුවන්. මොකද ලෝකයේ මෙතෙක් කරපු පුනරුත්ථාපන වැඩසටහන් 32ක් පමණ තියලා තියෙන මේ කන්ටෙම්පරරි හිස්ටරි එකේදී මේ කාලේ අපේ එක තමයි බෙස්ට්ම එක කියන එක ඩොකියුමන්ටරි තියෙනවා. කවුරුත් මේක විවිධ හේතුන් නිසා පිළිගන්නේ නැහැ අර ජාත්‍යන්තර වශයෙන්. නමුත් ඒක තමයි සත්‍යය. ඒක තමයි අපේ විද්වතුන් විශ්වවිද්‍යාලවල මේ පිළිබඳ අධ්‍යයනය කරන සියලු දෙනාම පිළිගන්න දේ. ඉතින් රටක් හැටියට අපි මේක තව ප්‍රමෝට් කරන ප්‍රමාණය මදි. ඒකල යුතුයි කියලා මම විශ්වාස කරනවා. ඒ වගේම අපේ රටේ විද්වතුන් මේ අධ්‍යයනය කරලා ලෝකෙට ගෙනියන්න ඕනේ. මේක ඇවිල්ලා මම සොල්දාදුවෙක් හැටියට ගිහිල්ලා මේක කිව්වට සමස්ත සමාජයේ ලෝකයේ පිළිගන්න ප්‍රමාණාත්මකව අඩුයි.
ඒ තමයි ලෝකයේ යථාර්ථය. එතකොට මේක ගෙනියන්න ඕනේ මේ අපි කරපු වැඩේ හමුදාව නෙමෙයි. මේ ගෙනියන්න ඕනේ අපේ ඉන්න විද්වත් සමාජය, අපේ ඉන්න විශ්වවිද්‍යාල සමාජය, අපේ විශ්වවිද්‍යාල වල මේවා ස්ටඩි කරලා රිසර්ච් බුක් පළ කරන්න ඕනේ. රිසර්ච් පේපර්ස් පළ කරන්න ඕනේ. විවිධ සංවිධාන වලින් ඒවා කරන්න ඕනේ. අධ්‍යාපන සංවිධාන වලින් ඒවා කරන්න ඕනේ. විදේශ අමාත්‍යංශ සහ විදේශ රටවල් සමග ගනුදෙනු කරන සංවිධාන තියෙනවා ස්ට්‍රැටජික් තින්කින් ඒ තියෙන ඒවා ඉතින් මේවා ගෙනියන්න ඕනේ. නැතු මේ සොල්දාදුවෙක් හැටියට මේක කිව්වට පිළිගන්නේ නැහැ. අන්න එතනයි තියෙන ගැටලුව. ඉතින් අපි කියන්න ඕන ප්‍රමාණවත් කියනවා. නමුත් ඒක සමාජගත වෙන්න නම් අර විද්වත් අයලු මේවා ගෙනියන්න ඕනේ. ඒ ඕන තරම් තියෙනවා. ඒවට ඒ විශ්වවිද්‍යාල වල එහෙම තියෙන ප්‍රමුඛතාවය නම් බොහොම කනගාටුයි ලංකාව තුල. ඒවා වෙන්නට ඕනේ. ඒ ඇවිල්ලා අපි යුද්ධ කරපු සංකල්පගත කර මම දැක්ක වොෂින්ටන් ජෝර්ජ්ටවුන් යුනිවර්සිටි එකෙන් රිසර්ච් පේපර් එකක් හදලා තියෙනවා. ඒකේ තියෙනවා මේ ලංකාවේ ත්‍රස්තවාදී මර්ධනයට කරපු මානුෂය මෙහෙම තමයි ලෝකෙ බෙස්ට්ම එක කියලා ඒකට පේපර් එකක් මම දැක්ක රිසර්ච් පේපර් එකක් තියෙනවා. ඒ වගේම විවිධ සංවිධාන මම දැක්ක පොත් තියෙනවා ලියලා මේ වෙනකොට විශ්වවිද්‍යාල වලින් රිසර්ච් බුක්ස් ලියලා තියෙනවා. අපේ රිසර්ච් අපේ රිහෙබිලිටේෂන් සිස්ටම් එක තමයි ලෝකෙ හොඳම කියලා. ඉතින් රනිල් අපි ගාව ඕන තරම් ෆැක්ට්ස් තියෙනවා. මේවා ඉස්සරහට ගෙනියන්න සංවිධාන තමයි අපි හදන්න ඕනේ. එතකොට ඔය පොඩි සටන් ජෙනොසයිඩ් කියන එකට ඕන තරම් අපි ජෙනොසයිඩ් නෙමෙයි කියලා කියන්න ඕනේ. අපි කරපුවා කිව්වම ජෙනොසයිඩ් එකට කිසිම මේකක් නැහැ. ඒ නිසා ඒ කට්ටිය මේ අර ඩොග්ස් තියරි එකේ යන්න ඕනේ අපි. අපි යන්න ඕනේ අපි ලයන්ස් රටේ ලයන්ස් තියරි එකේ. අපි යන්න ඕනේ හේතුව හොයාගෙන මිසක් හේතුව කියනවා මිසක් මේ ඵලයන් පස්සේ දුවන්න හොඳ නැහැ. ඒක තමයි ඩොග්ස් තියරි. ඩොග් බල්ලෙකුට ගලක් ගැහුවොත් එහෙම සුනකයා දුවන්නේ ගල පිටිපස්සේ. ඒක ඩොග්ස් තියරි කියලා කියනවා. අපි හමුදාවේ තියෙන කියමනක් මේ කියන්නේ මම. ඒතකොට සිංහයෙකුට ගල ගැහුවොත් සිංහයා යන්නේ ගල ගහපු මිනිහට. ඒ කියන්නේ කෝස් එක. මේ කෝස් ඇන්ඩ් ඉෆෙක්ට් තියරි එකේදී අපි මේ කෝස් එක නැති ගන්න අපි වැඩ කරන්නේ. රජයක් ඇටියත් අපි වැඩ කරන්න ඕනේ එතනයි. ඒ නිසා අපි කරපු වැඩ ඉතාලම හොඳට පැහැදිලි කරලා කිව්වොත් එහෙම ඔය මිනිස්සුන්ට කියන්න කතා නැහැ. ඒ නිසා අපි ඒක පස්සේ යනවා මිසක් ඒ කට්ටිය වගේ ඩොග්ස් තියරි එකේ සටන් කරන්න හොඳ නැහැ කියන එකයි මගේ අදහස. ස්තුති ජනරල් මැතිතුමනි. දැන් යුරෝපයේ නම් විශ්වවිද්‍යාලවල සාමාන්‍යයෙන් බැචලර්ස් ඩිග්‍රියක් එහෙම නැත්නම් මාස්ටර්ස් ඩිග්‍රියක් ඉවරනකොට අපි තුමු හියුමැනිටිස් වගේ පැතිවල ඒගොල්ලෝ යම්කිසි තීසිස් එකක් ලියනවා. ඉතින් එහෙම දේවල් මේ හමුදාවේ මේ කෙරිච්ච මානුෂික කාර්යභාරය එලි දැක්වීමට ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල පද්ධතිය තුළ මෙහෙම දෙයක් කෙරෙන්නේ නැද්ද? නෑ. වෙන දෙයක් ලෝකයේ අපි මනින්නේ කරන දේවල් දිහා බලන්නේ හිතන දේවල් දිහා බලන්නේ අපිට පේන්නේ නැහැ. අපිට පේන්නේ අපිනේ මේවා හිටපු ප්‍රධානීන්. අද අවුරුද්දකට පිටස්තර විශ්වවිද්‍යාලයෙන් ලෝකයේ විශ්වවිද්‍යාල වලින් මාව ඉන්ටර්විව් කරනවා අඩු ගානේ 20ක් 25ක කාලය තියෙනවා. දැන් ඔන්න මේ මැයි ජූනි වගේ කාලවලට බටහිර විශ්වවිද්‍යාල වල නිමාඩු හම්බ වෙනවා. ඒ කාලේට ළමයි මෙහෙට එනවා. ඇවිල්ලා අපි හොයාගෙන ඇවිල්ලා අපෙන් මේවා ප්‍රශ්න කරනවා. පුනරුත්ථාපන වැඩසටහන් සම්බන්ධව යුද්ධය කරපු හැටි, යුද්ධයේ අත්දැකීම් ඒ පිළිබඳ. නමුත් මේ ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාලෙන් නම් මේ වෙනතක් මම හම්බෙන්න ඇවිල්ලා තියෙන්නේ දෙන්නයි. අවුරුදු දැන් යුද්ධය ඉවරලා අවුරුදු 10කටත් වැඩිනේ දෙන්නයි ඇවිල්ලා තියෙන්නේ. එතකොට ඔයකෙන් පේනවනේ මම පුනරුත්ථාපන ප්‍රධාන හැටියට හිටියා. මේ සංකල්ප නිර්මාණය කරා, යුද්ධයේ මානුෂීය මෙහෙයුමේ සංකල්ප නිර්මාණය කරා. ඉතින් එහෙම මාව හම්බෙන්න ඇවිල්ලා නැහැ. මේවා දන්නවා ලෝකේ. ලෝකයෙන් එන මේ අවුරුද්දෙත් මේ කොරෝනාස්සෙත් මගෙන් මේ ඔන්ලයින් ඒ ක්වෙස්චන් කරා මම හිතන්නේ 10 දිනකට වඩා මාව ඉන්ටර්විව් කරා. ඉතින් ඒ නිසා කනගාටුයි කියන්නේ ඒව තමයි අපි මේවා දැනුවත් කරලා කරන්න ඕනේ. දැන් LTT සංවිධානයේ මම දැක්ක ජයරාජ්‍යෝ ડોક્ટર නෙවිල් කතා කරනකොට කිව්වා මේ ඒ කට්ටිය කරන ත්‍රස්තවාදී වැඩසටහන් අපි මේ වෙනකොට 2009 ඉඳලා මේ දක්වා වුන් 14 වතාවක් මේ ඇටෙම්ප් කරලා දිනවා නැවත ලංකාව තුල ස්ථාවර වෙන්න. ඒ කියන්නේ ටෙරරිස්ට් ඇක්ටිවිටිස් එකක් කරලා දිනවා. මිනි මැරුම් කරලා දිනවා කීපයක්. අවි ආයුධ අරගෙන ගිහිල්ලා දිනවා. අවි සමග අහුවෙලා තියෙනවා. බෝම්බ අටවන්න ගිහිල්ලා අහුවෙලා තියෙනවා. ඒ වගේ ඒවා සිතින් 14ක් මේ වෙනකොට වාර්තා වෙනවා. ඉතින් අපේ බුද්ධ්‍යංශ සූක්ෂමව වැඩ කරන නිසා තමයි වුන් අර නියපොත්තෙන්ම කඩලා දාන්නේ පටන් ගන්නට කලින්. ඉතින් ඒ නිසා ඒ විදිහට වැඩ වෙනවා. ඉතින් ඒ නිසා උන්ගේ දේවල් අතෑරලා නැහැ. ඒවා අපිට ගොඩාක් කටයුතු තියෙනවා ප්‍රණීල් කතා කරන්න කියන්න. මේවා එක තැනක කම්පයිල් වෙලා ඔබ සැමට දෙන්න ඕනේ ලෝකයට ඔබට ගෙනියන්න කියන එකයි මම විශ්වාස කරන්නේ. බොහොම ස්තුතියි ජනරාල්. දැන් ඒත් එක්කම ඇවිල්ලා තිබේ තව ප්‍රශ්නයක් කරත ඔබතුමා ඒ අතරතුරේ උත්තර දුන්නා. ඒ නිසා මේ ඒ කියන්නේ ප්‍රශ්න වල තිබ්බේ ජයරාජ් පලිහවට්න මහත්මයාට අහලා තිබුණේ
ශ්‍රී ලංකා රජය විසින් මේ කටයුතු කවුන්ටර් කිරීමට කළ යුත්තේ මොකක්ද කියන මම හිතන්නේ ඒකට ඔබතුමාගෙන් අපිට ලැබිච්ච උත්තරේ අපි ඒ විදිහට බාර ගන්නවා. මෙතන තව එක ප්‍රශ්නයක් අහලා අපි ඒක නවත්තුමු. මෙතන කියනවා කෙනෙක් මේක ඉංග්‍රීසියෙන් අහලා තියෙන්නේ මේක මම එක සැරේට සිංහලට ට්‍රාන්ස්ලේට් කරන්නම්. ඔබ එක සැරයක් මාධ්‍යයට කියා සිටියා සතුරා පරාජය කිරීමට නම් සතුරාව අපි ඔහුගේ ක්‍රමවේද පාවිච්චි කරලා ඔහුට ඇටැක් කළ යුතු බවත් ඔහුව තනි කළ යුතු බවත් ඔහුගේ සමාජ ජාලා බිඳ දැමිය යුතු බවත් ඒ කියන්නේ his alliances මෙතන කියනවා දැන් මේ බලපුවම මේ ජාත්‍යන්තරය තුල සිද්ධ වෙන දේ බලපුවම මේ looks like the enemy is doing that to us. Your thoughts? ඒක එහෙම වුණාට සතුරෙක් පරාජය කරන කොටස් හතරකින් අපිට කරන්න පුළුවන් කියලා අපි කියනවා. ඒ කියන්නේ first thing, the best way to attack the enemy is to attack the enemy strategy first. එයාගේ strategy එකට සංකල්ප වලට ගහන්න ඕනේ. එතකොට මෙතන මේ ඊළාම් වෙනම රාජ්‍ය සංකල්පයක් තියෙනවා. ඒක නැති වෙන්න අපි ගහන්න ඕනේ ඒකට. ඒක තමයි අපි ගන්න ඕනේ. දැන් ඒක කරන ඊට පස්සේ attack enemies strategy first, then attack his alliances. ඔහුගේ support groups වලට attack කරන්න ඕනේ. අපි ඒක කරන්න ඕනේ. එතකොට LTT සංවිධානයේ ඒ support group දැන් ඔබ ඔය සටන් කරන්නේ support groups එක. එතකොට ඒවා අපි දිගටම කරගෙන යන්න ඕනේ මේ වෙලාවෙ ගත්තොත්. third එක තමයි isolate him in the battlefield and attack him කියලා. ඒක තමයි මෙහි අපි කරන්නේ. ඔබ වටපිටාවේ ඔහු isolate කිරීම තුළ දැන් ජාත්‍යන්තරව සංවිධානය වෙලා කරන දේවල් නිසා මෙහි මම කිය 14 වතාවක් ෆෝන් වැඩ කරලා තියෙනවා. අපි කරන වැඩේ අපි ඔහෙන් ඔයාලා කරන වැඩ නිසා ඔබ කරන වැඩ නිසා ඕන් isolate වෙනවා. මේ තොරතුරු අපි ගන්නවා. අරගෙන මෙහි භූමියෙන් කරන්න දේ හදන දේ අපි නැති කරලා දානවා. ඒවා isolate කරලා අපි අයින් කරලා දානවා. 14 වතාවක්ම අපි කරේ ඒ ක්‍රියාදාමය. ඊට පස්සේ නෙම attack wall cities කියන ඔගේ strong point එක attack කරන්න පළවෙනිට කරන්න යන්න එපා කියලා ඒක තියෙන කතාවක්. ඒ වගේම ඒ නිසා ඔවුන්ගේ තියෙනවා strong points. ඔවුන්ගේ තියෙනවා මේ ලෝකයට කරන ඒ කියලා අපි ඒක කියන්නේ මේ ඒකට කියන්නේ මේ භෞතික සටනකදී ඇති වෙන ක්‍රියාදාමයක්. ඒක දැන් අද ඒක නැති නිසා අපි බලන්න ඕනේ අපි ලෝකයේ ඔවුන්ගේ ටැක්ටික්ස් උන් කරන ක්‍රමවේදය ඔවුන් ගිහිල්ලා පාර්ලිමේන්තුවල මේලා මිනිස්සු ආකල්පයක් ඇති කරලා වෙනසක් ඇති කරලා සමස්ත ලෝකයේ තුල සිම්පතියක් ගොඩනගලා කරන්න. ඒක තමයි අපි අර ඔය සියනිස්ට් සිස්ටම් එහෙම නැත්නම් ඊශ්‍රායල් කොහොමද කරේ ඒ වගේ දේවල් ගන්නෙ. ඒ වගේ ජෙනොසයිඩ් දේවල් ගේන්නේ. ඉතින් ඒවා තුල මිනිසුන් අද සිම්පතියක් ඇති වෙනවා. ඒවා ඇති කරන්න. මෙන්න මේවා නියපොත්තෙන්ම කරලා නිබිට් from the butt. ඒ කියන්නේ පුඩලින්ම මුප්පුට දාන්න කරන්න ඕනේ. අපි ෆැක්ට්ස් එක ඉදිරිපත් කරන්න ඕනේ. ඔවුන්ට ප්‍රශ්න තියෙන්නේ. අපි දාන්න ඕනේ ඔවුන්ගේ ඒවට රියැක්ට් කරන්න නෙමෙයි. අපි යුද්ධේ ජයග්‍රහණය කරේ ඔවුන්ට රියැක්ට් කරලා නෙමෙයි. අපි ඔවුන්ට අපේ ඇක්ෂන් වලට රියැක්ට් කරන තත්ත්වයට අපි ගෙනාවා. ඒ නිසා තමයි අපිට යුද්ධ ජයග්‍රහණය කරන්න පුළුවන් වුණේ. ඔය කරුණු හතරමත් තමයි අපි ඇටැක් කරේ. ඒ නිසා මේවත් ක්‍රමානුකූලව ක්‍රමවේදයක් නිර්මාණය කරලා අපි මේ වෙලාවේ ඔළුවෙන් ගහන්න ඕනේ දේවල් තමයි තියෙන්නේ. ඇඟෙන් ගහන ක්‍රමයේ අපි භෞතික සටන ඉවරයි. දැන් තියෙන්නේ ඔළුවෙන් සටන් කරන හුඟක් වෙලාවට ලීගල් බැටල්ස් ඉන්නේ. අපේ ජයරාජ් වගේ කට්ටිය තාම හොඳට මේක තේරුම් ගන්න තියෙන බවට පේනවා. ඒ වගේ අය එකතු වෙලා මේක ලීගලි තමයි සටන් කරන්න ඕනේ. ඒක තමයි අපි දකින දේ. මේක සටන් කරන්න ඕනේ අපි සොල්දාදු නෙවෙයි ඔබ සහ සිවිල් සමාජය. අපට කරන්න පුළුවන් ඉන්නේ ඒකට සහයෝගය ලබා දෙන්න. ඔබට මූලිකව මෙහි කරන්න ඕනේ දේ ෆැක්ෂන් ෆිගර්ස් අපි ලබා දෙන්න ඕනේ. රජයක් මේකේ නායකත්වය ගන්න ඕන අනිවාර්යෙන්ම. අපි දන්නවා ජනාධිපතිතුමා මේ ගැන විශේෂ ප්‍රමුඛත්වයකින් වැඩ කරනවා. විශේෂ ලේකම්තුමා විදේශ ප්‍රතිපත්තියකින් වැඩ කරනවා. අපේ බුද්ධාංශයේ ප්‍රධානීන් ඉන්න කට්ටිය මම පොත්වලින් දන්නවා. ඉතාම හොඳ ක්‍රමවේදය දැන් හදාගෙන යනවා. ඉදිරියේදී ඉතාම හොඳ තත්ත්වයකට අපිට කරලා ජිනීවා වලින් එන දේවල් ඔය රටවල් වල එන දේවල් නැති කරගන්න පුළුවන් වෙයි කියන විශ්වාසය නම් මට පැහැදිලිවම තියෙනවා ජයරාජ්. ඔබ මේ කරගෙන යන වැඩසටහන දිගටම කරගෙන යන්න අධෛර්ය වෙන්න එපා. අනිවාර්යයෙන්ම මේට රටේ හොඳ ප්‍රමුඛත්වයක් ඔබට ලැබෙනවා. ඔබ මහ විශාල යෝමන් සර්විස් එකක් මේ කරන්නේ. ඒ කරන්න දිගටම අධෛර්ය වෙන්න එපා. ඔබ වැනි අය නිසා තමයි අපිට පුළුවන් වුණේ අවසානයේ LTT සංවිධානය පරාජය කරන්න. ඒ ශක්තිය මහ විශාලයි. ඒක පෙවුන්නේ නැති වුණා. ඒ මානසික ශක්තිය තමයි අපට ඕනේ. ඒක එතකොට අපිට සටන් ගන්න පුළුවන්. නැත්නම් මේ දේශීය වශයෙන් ලංකාව තුළ යම් අඩුපාඩු ගොඩක් තියෙනවා. ඔබ දන්නවා ඒ රටේ හැටි. නමුත් අවශ්‍ය වෙලාවට නැගිටලා එනවා. එතකන් ඔබ මේවා කරගෙන යන්න කියන එක අපේ ඉල්ලීමක් ඇටියට මම කරන්න කැමතියි. ඒ කියන්නේ ජනරල්තුමනි ඒ කියන්නේ මාර්තු මාසයේ ජිනීවා
කටයුතු වෙනුවෙන් රජයේ මේ අවස්ථාවේදී ලෑස්ති වෙනවා. අනිවාර්යයෙන්ම මම දැක්කා මේ සම්බන්ධව කණ්ඩායමක් පත් කරලා ඒ ගැන කතා බහ කරගෙන යනවා. එක එක්කෙනාගෙන් විද්වතුන් සහ මේවා පිළිබඳ තොරතුරු එක්රැස් කිරීමේ කටයුතු කරගෙන ගිහිල්ලා ඒවට සකස් වෙන්න ඕන හැටි කොහොමද කියන දේ මමත් පෙර දවසක සහභාගී වුණා ඒ වගේ සාකච්ඡාවකට. ඉතින් ජනාධිපති ලේකම් කාර්යාලයත් බුද්ධ අංශත් ඒ වගේම අනු හමුදා අංශත් ෆොරෙන් මිනිස්ට්‍රි එකත් ඔක්කොම කට්ටිය එකතු වෙලා මේ පිළිබඳව සාකච්ඡා කරගෙන යනවා කොහොමද කරන්න කියන එක. මම හිතනවා හොඳ සැලසුමක් සහිතව මේ වතාවේ එයි කියන එක විශ්වාසයි. එසේනම් අප ඔබට ස්තුති කරනවා ජනරාල් තුමනි. එසේම මම මේ අවස්ථාවේදී අපේ මේ විද්වත් මඩුල්ලට ජයරාජ් මැතිතුමාට හේවගේ මැතිතුමාට සහ මේ සම්මන්ත්‍රණයට සහභාගී වූ සියලු විදේශ විවිධ රටවලින් කැනඩාවේ මැද පෙරදිග ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාවට යනකම් කට්ටිය සහභාගී වෙලා තියෙනවා මේකට. අපි මේ දේශප්‍රේමීන් වෙනුවෙන් මේ සහභාගී ඔබ සැමට ස්තුතිවන්ත වෙනවා. LTT තව අවුරුදු ගාණක් මේ කතන්දර ලෝකෙ වටා ගෙන ආවි. ශ්‍රී ලාංකීය දේශප්‍රේමීන් සෑමදෙනා මේකට හැමදාම එක්කහු වෙයි. මේ හැමදෙනාම ගේම මහන්සියෙන් මේ තර්ජනය ජය ගැනීමට අපිට ජාත්‍යන්තර තර්ජනය ජය ගැනීමට අපිට පුළුවන් වේවා කියලා මම ප්‍රාර්ථනා කරමින් මෙම සම්මන්ත්‍රණය මෙතනින් අවසන් කරනවා. බොහොම ස්තුතියි. අයබෝවන්. Thank you, Rani. Okay, චුට්ටක් ඉමු බලන්න තාම ඉන්නවා 60ක් විතරනේ. දැන් ඕකේ මම අවසන් කරනවා මීටිම ක්ලෝස් කරනවා. Okay, එහෙනම් okay, right.